දරුවනේ අපි දැන් සාකච්ඡා කරමින් යන්නේ ඔබ දන්නවා කල්බදු සම්බන්ධ ගිණුම් කරන ප්‍රමිතිය. දැන් අපි ගැලුම්කාර පාර්ශවයේ පොත්වල ගනුදෙනු සටහන් කිරීමට අදාළ මූලික කරුණු අපි අධ්‍යයනය කළා පසුගිය ඒකකයේ තුලින්. මෙම ඒකකයේ තුලින් බලාපොරොත්තු වන්නේ ගැලුම්කාර පාර්ශවයේ පොත්වල කල්බදු ගනුදෙනු වාර්තා කරන ආකාරය අධ්‍යයනය කිරීම හා අභ්‍යාස විසඳීම, ගැටළු විසඳීම. බලන්න ගැලුම්කාර පාර්ශවයේ පොත්වල ගිණුම් තැබීම. ළමයි දැන් කල්බදු භාවිත හිමිකම් සහිත වත්කම් කල්බදු ක්‍රමයට ගත්තාම මෙතනදී ගැලුම්කාර පාර්ශවයේ පොත්වල වාර්තා කිරීම සඳහා ගිණුම් කීපයක් සම්බන්ධ වෙනවා. එකක් තමයි භාවිත හිමිකම් සහිත වත්කම් ගිණුමක් ඕන කරනවා. ඔබ දන්නවා කල්බදු ක්‍රමයට ගන්න වත්කම් මූල තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන්නේ වෙනම භාවිත හිමිකම් සහිත වත්කම්නේ. ඒ අනුව දැන් ඒ වත්කම නමින් නම් කරන්නත් පුළුවනි. නමුත් ඒක භාවිත හිමිකම් සහිත වත්කම් ගණයට තමයි අයිති වෙන්නේ. ඒ වගේම කල්බදුට අදාළ පොලිය වාර්තා කරන වෙනම ගිණුමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම කල්බදු නහිමියාගේ ගනුදෙනු වාර්තා කරන කල්බදු නහිමි ගිණුමක් ඕන කරනවා. ඊට අමතරව වත්කම ෂෙයා වීමට භාජනය කරනවා නම් ෂෙයා වීමට භාජනය වෙනවා. ෂෙයා ගිණුම හා සමුචිත ෂෙයා ගිණුම පිළිල කරන්න වෙනවා. දැන් අපි කල්බදු ගනුදෙනු වාර්තා කිරීම පටන් ගන්නේ මුලින්ම ගැනුම්කාර පාර්ශවයෙන් කල්බදු දේපල සඳහා වන මූලික ගෙවීම වාර්තා කිරීම. මෙතින් අංක 1 මූලික ගෙවීම. මූලික ගෙවීම දැන් අපි මේ දිසටහන් සියල්ලම හඳුනාගන්නේ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ගිණුම් කරන ප්‍රමිතිය හෙවත් SLFRS කියන ප්‍රමිතියට අනුකූලව. ඒ අනුව ප්‍රමිතංක 16ට අනුකූලව ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ගිණුම් කරන ප්‍රමිතංක 16ට අනුකූලව තොර මීට පෙර පැවති ප්‍රමිතිවල හා මීට පෙර මේ ගනුදෙනු සටහන් කිරීම වලදී භාවිත කළ සටහන් වෙනුවට මේ නව වර්තමාන තත්ත්වයට අනුකූල වර්තමාන තත්ත්වයට අදාළ 2018 සිට ක්‍රියාත්මක මේ නව ප්‍රමිතියට අනුකූලව ගිණුම් තැබීම කටයුතු තමයි අපි අධ්‍යයනය කරන්න යන්නේ. යනු වත්කමේ මූලික ගෙවීම වත්කම සඳහා වත්කම අත්කර ගන්න අවස්ථාවේදී කරන මූලික ගෙවීම දෙසටහන් තබන මෙහෙමයි මුදල් ගිණුම බැර භාවිත හිමිකම් සහිත වත්කම් ගිණුම හර. කෙලින්ම මේක අපි වත්කම් ගිණුමට හර කරනවා. වත්කම් වෙනුවෙන් දරන ගෙවීමක් නිසා වත්කමේ පිරිවැය කොටසක් නිසා ඒ මූලික ගෙවීම මුදල් ගිණුම බැර වත්කම් ගිණුම හර. භාවිත හිමිකම් සහිත වත්කම් ගිණුම හර. දෙක කල්බදු වගකීම. වත්කම අත්පත් කරගන්න අවස්ථාවේදීම වගකීමකුත් තියෙනවනේ කල්බදු වගකීම. අපි පසුගිය ඒකකයෙන් කල්බදු වගකීම හඳුනාගත්තා. ඒ ගණනය කරන ආකාරයෙන් අපි හඳුනාගත්තා නේද? කල්බදු වගකීම කියන එක පැත්තකින් වගකීමක් අනිත් පැත්තෙන් වත්කමේ පිරිවැය කොටසක්. ඒතර භාවිත වත්කම් ගිණුම හර කරලා කල්බදු නහිමි ගිණුම බැර කරනවා. භාවිත වත්කම් ගිණුම හර අදාළ වත්කම් ගිණුම හර කල්බදු නහිමි කියලා ගිණුමකට බැර වෙන්නට ඕනේ. ඊළඟ වත්කම අත්කර ගන්න අවස්ථාවේදී භාවිතයට පෙර වත්කම වෙනුවෙන් දරන ලද ඍජු වියදම් තිබෙනවා නම් ඍජු පිරිවැයන් තිබෙනවා නම් ඒවත් වත්කමේ පිරිවැය කොටසක්. දැන් මුදල් ගිණුම බැර භාවිත වත්කම් ගිණුම හර. ඒතර මේ සියල්ලම මේ සටහන් තුනම හර වෙන්නේ භාවිත වත්කම් ගිණුමට. අදාළ වත්කම් ගිණුමට මේ තුනේම එකතු වනහයි වත්කමේ පිරිවැය හෙවත් වත්කමේ සාධාරණ අගය. මෙතින් මූලික ගෙවීම ධන කල්බදු වගකීම ධන ඍජු පිරිවැය සමානයි වත්කමේ සාධාරණ අගය නැත්නම් භාවිත හිමිකම් වත්කමේ වටිනාකම. ඒතර මේ වන විට වටිනාකම් තුනම තිබෙනවා නම් තුනම නැත්නම් අනිවාර්යයෙන්ම 1 හා 2 තියෙනවමයි. එය භාවිත වත්කම් ගිණුමට හරවීම තුලින් වත්කමේ පිරිවැය වත්කම් ගිණුම තුලින් නිරූපණය වෙනවා. වගකීම කල්බදු නහිමි ගිණුම තුලින් නිරූපණය වෙනවා. මේ තමයි මුල්ම සටහන. වත්කම අත්පත් කරගන්න අවස්ථාවේදී දරන්න සිදුවන සටහන. ඊළඟට ඊට පස්සේ දෙවනුව වත්කම භාවිතයට ගැනීමත් සමග ඊළඟට සිදුවන ගනුදෙනු තමයි වත්කම වෙනුවෙන් ගෙවීමට සිදුවන වාරිකය. භාවිත කියන වත්කම් සඳහා භාවිත කරන අවස්ථාවේදී එක්කෝ ගිවිසගත් පරිදි මාසිකව එහෙම නැත්නම් වාර්ෂිකව ගෙවන වාරිකය. වාරික ගෙවීම මුදල් ගිණුම බැර කරලා කල්බදු නහිමි ගිණුම හර කරනවා. වාරිකයේ සම්පූර්ණ වටිනාකම කල්බදු නහිමි ගිණුම හර කරනවා. ඒ වගේම ඔබ දන්නවා මේ වාරිකය තුල තියෙනවා හැම වාරිකයක් තුළම තිබෙනවා ණය මුදලෙන් කොටසකුත් වගේම පොලි ප්‍රමාණයෙන් කොටසක්. සම්පූර්ණ පොලිනේ අදාළ වර්ෂයට අදාළ පොලිය ඒ වාරික තුළ තිබෙනවා. ගෙව් වාරිකයේ සම්පූර්ණයෙන්ම මුදල් ගිණුම බැර කළ කල්බදු නහිමි ගිණුම හර කරන අතර දෙවනුව ඒ වාරිකයේ තුළ අඩංගු පොලි ප්‍රමාණය ගණනය කරලා අපි
කල්බදු නහීම ගිරීමෙන් මාරු කරන්න ඕනේ පොලී වියදම් ගිරීමට. කල්බදු පොලී ගිරීමට. ඒ තමයි කියන්නේ මුදලින් ගෙවූ වාර්ෂික අඩංගු පොලිය කල්බදු පොලී ගිරීම හර කල්බදු නහීම ගිරීම බැර. කල්බදු නහීම ගිරීම බැර කරන්න හේතුව තමයි මේ වන විට පොලියත් සමග වාර්ෂිකය හර වෙලා තිබෙන්නේ කල්බදු නහීම ගිරීමට. නිසා ඒ කල්බදු නහීම ගිරීමෙන් වාර්ෂිකය තුළ අඩංගු පොලී ප්‍රමාණය ඉවත් කරන්නට ඕනේ. එනවා කල්බදු නහීම ගිරීම බැර කල්බදු පොලී ගිරීම හර. කල්බදු පොලී ගිරීම අවුරුදු අවසානයේදී ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය වියදමක්සේ සලකන්නට ඕනේ. මේ තමයි එහෙනම් පළමු අංක 1 2 3න් අපි කතා කළේ වත්කම අත්පත් කරගන්න අවස්ථාවේදී සිදුවන ගනුදෙනු තුන මූලික ගෙවීම, කල්බදු වගකීම සහ ඍජු වියදම් තිබුණොත් ඍජු වියදම්. ඊළඟට සාකච්ඡා කළේ වත්කම භාවිතයට ගන්නකොට සිදුවන ගනුදෙනු දෙක වාර්ෂික ගෙවීම හා ගෙවූ වාර්ෂික තුල අඩංගු පොලිය ගැලපීම. ඊළඟට ළමයි ගිණුම් කාලච්ඡේදයේ අවසානයේදී මේ කල්බදු වත්කම් ද භාවිත වත්කම් ද භාවිත හිමිකම් සහිත වත්කම් ඡය වීමට භාජනය කරන්නට ඕනි. එතෙන්දී අයන්නක මම දක්වලා තියෙනවා මූල්‍ය කල්බදු නැත්තම් කාලච්ඡේදයේ අවසානයේදී වත්කමේ කාලයේ අවසානයේදී වත්කමේ අයිතිය අපට ලැබෙනවා නම් ඒක සාමාන්‍ය පරිදි වත්කම ඡය කරන්න ඕනේ. ඒ අනුව වත්කමේ සාධාරණගේ ඍණ සුන්බුණගේ අවශේෂාගේ බෙදීම වත්කමේ ඵලදායී ජීවිත කාලයෙන් බෙදලා වත්කමේ ඡය වාරිකය හොයාගන්න ඕනේ. ඒ ඡය වාරිකය අපි ඡය කිරීම හර කරලා සමුච්චිත ඡය කිරීම බැර කරනවා. ඒ වගේම වත්කමේ ජීව කාලයේ වත්කම කාලය බදු කාලයේ අවසානයේදී වත්කම අපිට ලැබෙන්නේ නැත්නම් අපි කියන මෙහෙයුම් කල්පත්තක් එක. එහෙමනම් ඒ වත්කම ක්‍රමක්ෂය තමයි අපි කිරීමක් ක්‍රමක්ෂය කිරීමකට භාජනය කරන බදු කාලය තුල. ඒ වත්කමේ අගය සුන්බුණගේ නැත්නම් වත්කමේ පිරිවැය සුන්බුණගේ ඇතුළේ නම් පිරිවැයෙන් සුන්බුණගේ අඩු කරන උත්තරය බදු කාලයෙන් බෙදලා ක්‍රමක්ෂය වාරිකය හොයාගන්න ඕනේ. ක්‍රමක්ෂය වාරිකය වුණත් ඡය වාරිකය වුණත් ගිණුම් තැබීම කරන්නේ අදාළ ඡය ගිණුම හර කරලා අදාළ සමුච්චිත ඡය ගිණුම බැර කරනවා. ඒ වත්කම ගොඩනැගිල්ලක් නම් ගොඩනැගිලි ඡය ගිණුම හර ගොඩනැගිලි සමුච්චිත ඡය ගිණුම බැර. වත්කම යන්ත්‍රයක් නම් යන්ත්‍ර ඡය ගිණුම හර යන්ත්‍ර සමුච්චිත ඡය ගිණුම බැර. මේ තමයි ඡය ගිණුම් තැබීම කරන ආකාරය. ඊළඟට දක්වලා තියෙනවා කල්බදු ගිණුම් කරන්නේදී සැලකිලිට ගත යුතු විශේෂ කරුණු කීපයක් පිළිබඳව මම කරුණු දක්වීමක් කරනවා. 1. කල්බදු දේපල මූල තත්ත්ව ප්‍රකාශනය තුළ ජංගම නොවන වත්කම් තුළ පෙන්වීමේදී දේපල පිරියතා උපකරණ තුළ නොව භාවිත හිමිකම් සහිත වත්කම් ලෙස වෙනම පෙන්වුම් කළ යුතුය. මම මීට කලින් එකකේ තුලින් කතා කළා භාවිත හිමිකම් සහිත වත්කම් වර්තමානයේ මූල තත්ත්ව ප්‍රකාශනය තුළ පෙන්වන්නේ දේපල පිරියත උපකරණ කියන ශීර්ෂය තුළ නෙවෙයි. ඊට පහළින් ජංගම නොවන වත්කම් යටතේ තමයි දේපල පිරියත උපකරණ පහළින් වෙනම භාවිත හිමිකම් සහිත වත්කම් කියලා ඒවයේ ධාරණගේ ලියන්න ඕනේ. ධාරණගේ ලිවීමේ ධාරණගේ ලැබුණු ආකාරය වෙනම සටහනක් මගින් පෙන්වීම කළ යුතුයි. සටහනේ අංකය මූල තත්ත්ව ප්‍රකාශනයේ වාර්තා කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතන මූල තත්ත්ව ප්‍රකාශනයේ දහස් ජංගම නොවන වත්කම් වල භාවිත හිමිකම් සහිත වත්කම් සටහනේ අංකය මෙතන දාලා මම කතරට දාලා තියෙන්නේ. වටිනාකම මම ඉලක්කම දාලා තියෙනවා 4000ක් කියලා. ඒ 4000 නිදසුනක් වශයෙන් මම දක්වලා තිබෙන්නේ. ඒ 4000 ලබාගත් ආකාරය මෙන්න මේ වගේ සටහනක පෙන්වන්න ඕනේ. සටහන අංකය දාලා භාවිත හිමිකම් සහිත වත්කම් කියලා මේ සිරස්කමට තමයි පහසුයි. වත්කම නම ලියන මෝටර් තව තියෙනවා යන්ත්‍ර ඒ වගේ ලියන්න පුළුවන්. පිරිවැය අර දේපල පිළිතුරු උපකරණ වගේ තමයි ඊට පොඩ්ඩක් සරලයි. පිරිවැය 2000 අවුරුද්ද මුල ශේෂය මුලින්ම එකතු කිරීම කියන වර්ෂය තුළ මිලදී ගැනීම අවුරුද්ද අග ශේෂය මේ පිරිවැය. ඊළඟ සමුච්චිත ශේෂය අවුරුද්ද මුල ශේෂය එකතු කිරීම අවුරුද්ද අග ශේෂය. පිරිවැයෙන් සමුච්චිත අඩු කළාම තමයි ධාරණා ගෙඩි පිරිවැය 5000යි ශේෂය අවුරුද්ද අග ශේෂය 10යි 5000 10 අඩු කළාම ධාරණ වට අවුරුද්ද අග ධාරණාගේ 4000යි. ඒක තමයි මූල තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන්නේ. ඒකේ මේ ඒ වටිනාකම සෑදුණු ආකාරයේ පහළින් සටහන් මගින් පෙන්වීම කළ යුතුයි. මොකද මේ ප්‍රමිතියේ පැහැදිලිව පෙන්වා දෙනව පසු අපි ඉගෙන ගමු. මේ කලබදු සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන තුළ අනාවරණය කළ යුතු කරුණු. ඒ යටතේ ධාරණාගේ ඒ වගේම පිරිවැය හායි සංයුතිය වෙනස් වීම, ඡය හායි සංයුතිය වෙනස් වීම අනාවරණය කළ යුතුයි. ඒ සඳහා තමයි මේ වගේ සටහනක් අපි ඉදිරිපත් කිරීම කරන්නට ඕනේ. හොඳයි. ඊළඟට දෙවෙනි කාරණය මේක ඉතාමත් වැදගත් කාරණයක්. දැන් භාවිත හිමිකම් සහිත වත්කම් වල වත්කම අගේ තියෙනවා වගේම බැරකමකුත් තියෙනවානේ. බැරකම තමයි කල්බදු වගකීම. කල්බදු වගකීම පොත්වල පෙන්눔 කරනකොට මූල තත්ත්ව ප්‍රකාශනය තුළ පෙන්වනකොට
ජංගම හා ජංගම නොවන කියන වගකීම යා යුතු වගයන් දෙකක් තිබෙනවා. කල්බදු වගකීම සම්බන්ධයෙන් ඉදිරි වර්ෂය තුලදී අපිට ගෙවන්න තියෙන ප්‍රමාණය ජංගම වගකීම් තුල පෙන්වන්නට ඕනි. කල්බදු වගකීම් සම්බන්ධයෙන් ඉදිරි මාස 12ට පසුව ගෙවන්න තියෙන ප්‍රමාණය ජංගම නොවන වගකීම් තුල පෙන්වුම් කළ යුතුයි. ඒඳ කල්බදු බැරකම කල්බදු වගකීම කොටස් දෙකකට කැඩෙනවා මූල තත්ත්ව ප්‍රකාශනයේදී. ජංගම වගකීම් වලත් කොටසක් පෙන්වුම් කරන්න ඕනි. ජංගම නොවන වගකීම් වලත් කොටසක් පෙන්වන්නට ඕනි. හැබැයි ඔය අවස්ථා දෙකේදීම පොලිය අපි අමතක කරනවා. පොලිය නෙමෙයි ණය වගකීම් තමයි පෙන්වන්නට ඕනි. පොලිය අපි හඳුනාගන්නේ කාලච්ඡේදයේ පොලිය තමයි වාරික ගෙවුවෙන් පස්සේ ඒක අරංගු පොලිය විදමක්සේ හඳුනා ගන්නවා. ඉදිරි වාරිකවල පොලිය අපි දැනට ගිණුම් තැබීමක් කරන්නේ නැහැ. ඒ කාලච්ඡේදය අවසන් වුණාම අදාළ පොලිය වියදම වාර්තා කරනවා විනා ඉස්සරහට ගෙවන්න තියෙන පොලිය අපි වගකීමක්සේ හඳුනාගන්නේ නැහැ. උතර කල්බදු වගකීම පොත්වල පෙන්වනකොට ජංගම වගකීම් තුල පෙන්වන්නේ ඉදිරි වර්ෂය තුල ගෙවිය යුතු ණය ප්‍රමාණය. ඉදිරි මාස 12 තුල ගෙවිය යුතු ණය ප්‍රමාණය. ඒක සොයාගන්න ලේසිම ක්‍රමය මේකයි. ඉදිරි වසරේ වාරිකය ගන්නවා. සාමාන්‍ය සමාන වාරිකන තියෙන. ඉදිරි වර්ෂය තුල අඩංගු වාරිකයේ අඩංගු පොලිය අයින් කරනවා. ඉදිරි වසරේ වාරිකය අපි තුන් ලක්ෂ 3යි කියමු. ඒ තුල අඩංගු පොලිය දරන පොලිය ගන්න විදිය වසර ආරම්භක කල්බදු වගකීම වැඩ කරන පොලිය අනුපාතය නේද? ඉදිරි වසරේ ගෙවන්න තියෙන වාරිකයෙන් ඒ තුල අඩංගු පොලිය ඉවත් කළාම එනවා මොකද්ද? කල්බදු වල ජංගම කොටස. නැත්නම් කල්බදු වල ජංගම වගකීම් වශයෙන් පෙන්වුම් කළ යුතු කොටස. ඊළඟ ජංගම නොවන වගකීම් තුල පෙන්වන්නේ සම්පූර්ණ කල්බදු ණය වගකීම් වලින් ජංගම කොටස අයින් කළාම ඉතිරි ගන්න. වසරක කල්බදු නැහිමි කිරීම ශේෂය ගන්නවා. ඒ කියන්නේ ඉදිරියට ගෙවන්න තියෙන නැහිමි වටිනාකම කල්බදු ණය වගකීම. එකෙන් ජංගම වගකීම් වල පෙන්වුම් කොටස අයින් කරනවා. කල්බදු වල ජංගම කොටස අයින් කළාම එන්නේ මොකද්ද? ජංගම නොවන වගකීම් වල පෙන්විය යුතු කල්බදු නැහිමි ප්‍රමාණය. ඒ අනුව කල්බදු නැහිමි ශේෂය කොටස් දෙකටම යා යුතු ජංගම සහ ජංගම නොවන කියන ශීර්ෂ දෙක තුළම පෙන්වුම් කිරීමක් කළ යුතුයි. අංක 3 කල්බදු වාරකයේ තුල අඩංගු පොලිය දී නොමැති විටක පොලිය ගණනය කරන ආකාරය. අපි පහුගිය පාඩම් එකකේ තුලත් අපි කතා කළා. පොලිය දුන්නත් නැත්නම් පොලිය ගණන් බලන්නේ අවුරුද්ද ආරම්භක කල්බදු ණය ශේෂය වැඩි කරන පොලිය අනුපාතය. වසර ආරම්භක කල්බදු වගකීම කල්බදු ණය විශේෂය කල්බදු ණය මුදල වැඩි කරන පොලි ප්‍රතිශතයෙන්. හරිනේ. පොලිය එකක් වාරකයේ තුල අඩංගු පොලිය දීලා නැත්නම් පොලිය ඒ ආකාරයෙන් හොයාගන්න පුළුවන්. ඊළඟට බලන්න කල්බදු ආශ්‍රිත ආදායම් ප්‍රකාශනයේ පෙන්වුම් කළ යුතු වගයන්. මූල ප්‍රකාශනවල දැන් මූල තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වුම් කළ යුතු වගයන් තමයි මම කලින් කතා කළේ. කල්බදු දීපල අපි වාර්තා කරන ජංගම නොවන වත්කම් වල නේද? ඒ වගේම කල්බදු වගකීම ජංගම හා ජංගම නොවන වගකීම් කියන දෙවර්ගයටම ඇතුළත් වෙනවා. කල්බදු ගනුදෙනු ආශ්‍රිතව මූල්‍ය ප්‍රකාශනයට යා යුතු දේවල් තමයි මෙහෙයුම් වියදම් වලට යනවා භාවිත හිමිකම් වත්කම් ඡය වීම. කල්බදු දීපල ඡය වීම මෙහෙයුම් වියදමක් වශයෙන් යනවා. ඒ වගේ මූල්‍ය වියදම් වලට යා යුතුයි කල්බදු පොලි කල්බදු ණය පොලිය පොලි ඉගිරිම තියෙනවා කල්බදු පොලි ඉගිරිම තියෙනවා ඒක මූල්‍ය වියදමක් වශයෙන් පෙන්වුම් කළ යුතුයි. ඊළඟට කල්බදු සම්බන්ධව මූල්‍ය ප්‍රකාශන තුල සිදු කළ යුතු අනාවරණයන්. කල්බදු සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන තුල කළ යුතු අනාවරණයන් කිහිපයක්ම තිබෙනවා. ඒවා තමයි කල්බදු සම්බන්ධයෙන් ආදායම් ප්‍රකාශනට හර කළ ඡය වීම, වසරේ ඡය ප්‍රමාණය, කල්බදු සම්බන්ධ පොලි වියදම, ඒ වගේම කල්බදු වල අවුරුද්ද මුල ශේෂය, අවුරුද්ද අග ශේෂය, කියන ධාරණාගය, ඒවැය ඡය සමුච්චිත ඡය මේ සියල්ල අනාවරණය කළ යුතුයි. ඒ නිසා තමයි භාවිත හිමිකම් සහිත වත්කම් වල වෙනම සටහන් ලේඛන සටහනක් අපි පෙන්වන්නේ පහලින් ලේඛනයක් ආධාරයෙන් පිරිවේ අවුරුද්ද මුල ශේෂය, වසර එකතු කිරීම, වසර අග ශේෂය, සමුච්චිත ඡය අවුරුද්ද මුල ශේෂය, වසර එකතු කිරීම අවුරුද්ද අග ශේෂය, සහ වසර අග ධාරණාගයේ සටහන තුලින් පෙන්වලා ධාරණාගයේ මුළු වටිනාකම මුළු තත්ත්ව ප්‍රකාශන තුල පෙන්වුම් කරනවා. මේ තමයි කල්බදු ගනුදෙනු සම්බන්ධව මූල්‍ය ප්‍රකාශන තුල අනාවරණය කළ යුතු අගයන්. අපි දැන් ආදායම් ප්‍රකාශන තුල අනාවරණය කරනවා ඡය වියදමයි මූල්‍ය වියදම වෙන පොලියයි. මූල තත්ත්ව ප්‍රකාශන තුල අනාවරණය කරනවා කල්බදු වගකීම් ජංගම හා ජංගම නොවන කොටස් දෙකම. භාවිත හිමිකම් සහිත වත්කම් වලගේ මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කමක්සේ පෙන්වුම් කරන අතර ඒවයි සංයුතිය හා වෙනස් වීම සටහනක් මගින් පෙන්වුම් කිරීම කරන්නට ඕනේ. පැහැදිලි නේද? මේ තමයි ඒතර මූල ප්‍රකාශන තුළ සිදු කළ යුතු අනාවරණයන්. හොඳයි. ගන්න අපි එහෙනම් දැන් අපි අභ්‍යාස එක කළා පහුගිය පාඩම් එකකේ තුලින් කල්බදු
ගනුදෙනු සම්බන්ධව නේද? කල්බදු වගකීම ගණනය කරන ආකාරය, භාවිත වත්කම් හිමිකමේ වටිනාකම ගණනය කරන ආකාරය, සම්පූර්ණ පොලිය ගණනය කරන ආකාරය, එක් වාරයක තුල අඩංගු පොලිය ගණනය කරන ආකාරය අපි අභ්‍යාසංග 1 තුලින් අධ්‍යයනය කළා. ගන්න අභ්‍යාසංග 2 සීමිත කල්පනී පොදු සමාගමේ 2024 දින කල්බද්දක් මත යන්ත්‍රයක් අත්පත් කරගන්නා ලදී. මෙම ගනුදෙනුවට අදාළ පහත සඳහන් තොරතුරු ඔබ වෙත දී ඇත. ඔන්න බලන්න 2024 දින මූලික ගෙවීම දසලක්ෂයයි, කල්බදු වගකීම 20 ලක්ෂය කල්බදු වගකීම ඔබට දෙනවා. සෑම වසරකම අග ගෙවිය යුතු වාරිකය 6,30,942යි, කල්බදු කාලයේ වසර 4යි, යන්ත්‍රයේ අවශේෂාගේ ලක්ෂ 4යි, ඵලදායී ජීවිත කාලයේ වසර 5යි, කල්බදු පොලි අනුපාතයේ වසරකට 10යි, යන්ත්‍රයේ භාවිතයට පෙරදැරුව ඍජු පිරිවැය ලක්ෂ 4යි. ඔන්න මේ තොරතුරු සමූහය ඔබට දෙනවා. ඊට අමතරව අවශ්‍ය වන්නේ ඔබෙන් අහන ප්‍රශ්න කීපයක්. එකක්, භාවිත හිමිකම් වටිනාකම ගණනය කරන්න. දෙක, 2021 3.31 දිනෙන් අවසන් පළමු වසර සඳහා වාර්ෂික ෂෙයා ගිණුම් තැබීම සම්බන්ධ ඇතුළුව වාර්ෂික ෂෙයා ගිණුම් තැබීමට අදාළ ජර්නල් සටහන්. 3, 2021 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා පහ සඳහන් ලෙජර් ගිණුම්, භාවිත හිමිකම් වත්කම් ගිණුම, කල්බදු නැහිමි ගිණුම, ෂෙයා වෙන් කිරීමේ ගිණුම. 4, 2021 මාර්තු 31 දිනෙන් අවසන් වසරට අදාළව මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතු භාවිත හිමිකම් වලට අදාළ අයිතමෙන් අදාළ සටහන් ඇතුළුව මූල්‍ය ප්‍රකාශ උද්ෘතයන්, ආදායම් ප්‍රකාශන උද්ෘතය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්ෘතය, ජංගම නොවන වත්කම්, ජංගම නොවන වගකීම්, ජංගම වගකීම් වල උපුටා ගැනීම උද්ෘතයන් පෙන්නන්න කියලා කියනවා නේද? ඔය තමයි ප්‍රශ්න අංක 2 තුලින් ඔබෙන් අපේක්ෂා කරන පිළිතුරු. හොඳයි. පළවෙනි ප්‍රශ්නයට අපි යමුනේ. ඉස්සෙල්ලාම අහන්නේ මොකද්ද? යන්ත්‍රයේ භාවිත වටිනාකම. භාවිත හිමිකම් සහිත වත්කමේ අගය. නැත්නම් වත්කමේ සාධාරණ අගය. නැත්නම් වත්කමේ පිරිවැය. කොහොමද භාවිත හිමිකම් සහිත වටිනාකම ගන්න? ඒ කියන්නේ වත්කමේ පිරිවැය. කොහොමද හඳුනාගන්නේ? මූලික ගෙවීම ධන කල්බදු වගකීම ධන ඍජු පිරිවැය. ඊට අමතරව තිබුණොත් ඉවත් කරන අවස්ථාවේ ධර්ම පිරිවැය තිබුණොත් ඒකත් එකතු කරන්න ඕනේ. මේ ගාන එක දීලා තිබුණේ නැහැ. හැබැයි කල්බදු වගකීම් දීලා තිබුණා. මූලික ගෙවීම දීලා තිබුණා. ඒ වගේම ඍජු පිරිවැය දීලා තිබුණා නේද? හරි. එහෙනම් අපි ගමු භාවිත හිමිකම් සහිත වටිනාකම රුපියල් වලින් අපි ගමු. මෙතන එක මූලික ගෙවීම රුපියල් දසලක්ෂය නේද? ඊළඟට කල්බදු වගකීම 20 ලක්ෂයයි. ඊළඟට මේ කාලතු දරුණු ඍජු පිරිවැය තියෙනවනේ. භාවිතයට පෙර ඍජු පිරිවැය දාලා තියෙනවා කියලා ලක්ෂ 4ක් නේ. එච්චරයි. මේ ටික එකතුව තමයි වත්කමේ භාවිත හිමිකම් සහිත වටිනාකම. නැත්නම් වත්කමේ පිරිවැය නේද? තිස් 4 ලක්ෂය නේද? භාවිත හිමිකම් සහිත වටිනාකම නේද? වත්කමේ පිරිවැය. මොකද යන්ත්‍ර පිරිවැය. නැත්නම් යන්ත්‍රයේ සාධාරණ අගය නේද? ප්‍රශ්නයේ දෙවෙනි කොටස ඔබෙන් අහනවා 2021 මාර්තු 31 දිනේ අවසන් වසරේ පළමු වසරේ ෂෙයා ගිණුම් තැබීමේ ජර්නල් සටහන්. දැන් මතක තියාගන්න මේ වත්කම මිලදී ගත්තේ කවද්ද? වත්කම මිලදී ගත්තේ 2024 1. ඒතර පළමු වසරේ ෂෙයා අපෙන් අහන්නේ නේද? ඒතර 2020 21 2024 ගෙන් පටන් ගන්න 2020 මාර්තු 31 කින් ඉවර වෙනවනේ. වර්ෂයේ ෂෙයා වීම කොහොමද ගන්නෙ? වත්කමේ ෂෙයා වීම ගන්නේ කොහොමද? වත්කමේ පිරිවැය නැත්නම් ධාරණාගය අපි දැන් හොයාගෙන ඉවරයි. ඍණ අවශේෂාගය තියෙනවා. ඵලදායී ජීවිත කාලය තියෙනවානේ. මෙහෙම ගමු. ඒක පහලින් හොයමු මේ විදිහට.
පිරිවැරින අවශේෂාගය බෙදීම ඵලදායී ජීවිත කාලය. පිරිවැය නැත්තම් අපි කියනවා සාධාරණ ගෙඩේද. අපි හොයාගත්ත කලින් අවස්ථාවේදී වත්කමේ පිරිවැය කීයද? 34 ලක්ෂය නේද? 34 ලක්ෂය පිරිවැය ඍණ සුළුඹුණගේ මෙතින් ලක්ෂ 4යි. අවශේෂාගේ ලක්ෂ 4යි. බෙදීම ඵලදායී ජීවිත කාලය අවුරුදු කීයද? 5යි. උත්තර කීයක් එනවද? 34 ලක්ෂයෙන් 4 ලක්ෂයක් ගියාම 30 ලක්ෂයයි. 30 ලක්ෂයේ බෙදීම 5නේ. 30 ලක්ෂයේ 5න් බෙදුවම කීයද? ලක්ෂ 6 නේද? 30 ලක්ෂයේ බෙදුවම 5න් ලක්ෂ 6යි. වත්කමේ වාර්ෂික ෂය වීම රුපියල් ලක්ෂ 6යි. එක අවුරුද්දක ෂය වීම. අපි ගන්න ෂය වීම ගිණුම් තැබීමේ ජීවන සටහනේ දිසට මොකද එනවා? යන්ත්‍ර ෂය කිරීම හර යන්ත්‍ර ෂය වෙන කිරීමේ ගිණුම බැල නැත්නම් යන්ත්‍ර සමුච්චිත ෂය කිරීම බැල නේද? එහෙනම් මෙහෙම ජීවන සටහන යන්ත්‍ර ෂය ගිණුම හර ලක්ෂ 6යි. දහස් වලින් හදනවා අපිට 600 විතරක් ලියන්න පුළුවන්. දහස් වලින් හදන්නේ ලක්ෂ 6 කියනතර 600යි. යන්ත්‍ර ෂය වෙන කිරීම නැත්නම් යන්ත්‍ර සමුච්චිත ෂය වෙන එකක් බැර ලක්ෂ 6යි. ලක්ෂ ලියන්න කල්බදු යන්ත්‍රයේ පළමු වර්ෂයේ ෂය වාර්තා කිරීම. පළමු අවුරුද්දේ ෂය වාර්තා කළා වුණා. පළවෙනි ෂය වසරේ ෂය ගණනය කළා. ඒ වගේම වාර්තා කිරීම කළා නේද? ප්‍රශ්නේ තුන්වෙනි කොටස මොකද්ද ඔබෙන් අහන්නේ? 2021 3/31 දිනෙන් අවසන් පළමු වසර සඳහා පාස් සඳහන් ගිණුම්. භාවිත වත්කම් හිමිකම් ගිණුම, කල්බදු නැහිමි ගිණුම, ෂය වෙන කිරීමේ ගිණුම. අපි මේක දැන් මෙතන වාර්ෂික වාරිකය 6,0942 තියෙන නිසා අපි මේ ගණන රුපියල් දහස් වලින් නෙවෙයි සාමාන්‍ය පරිදි හදමු. මොකද මේ දශම ගණනක් කරනව නැත්තම් 6,3942යිනේ. එහෙනම් අපි සාමාන්‍ය ලක්ෂණ දාලා හදමු. හරි. දැන් කොහොමද අපි වාර්තා කරන්නේ? ඉස්සලා වාර්තා කරන්නේ මොකද්ද? වත්කම් වෙනුවෙන් මූලික ගෙවීමනේ. මූලික ගෙවීම කීයද? ලක්ෂ 10යි. දසලක්ෂ දිසටහන භාවිත හිමිකම් වත්කම් ගිණුම හර. මේක මේ යන්ත්‍ර තමයි වත්කම නම. මෙහෙම ලිව්වත් හරි. දසලක්ෂයක් හර කරන්න. දැන් මුදල් ගෙවීම බැර වෙනවා නේද? මූලික ගෙවීම. ඊළඟට දෙවනුව වාර්තා කරන කල්බදු වගකීම දිසටහන භාවිත හිමිකම් සහිත වත්කම් ගිණුම හර කල්බදු නැහිමේ බැර නේද? ලක්ෂ 20යි නේද? ඊළඟ කල්බදු ණය හිමි. කල්බදු ණය හිමි. එතන හර කල්බදු ණය හිමි බැර වෙනවා වත්කම් කියලා ලක්ෂ 20ක්. හරිනේ? ලක්ෂ 20ක් වලට හරියට ලියන්න මේක. right පහයි නේ. හරි. ඊළඟට තුන්වෙනි එක තමයි දැන් ආරම්භයේදීම ලක්ෂ 10ක් ගෙවුවා කලබද වගකීම් ලක්ෂ 2යි ආරම්භයේ තරයක් කරන මොකද්ද? ආරම්භයේදී රුචි පිරිවැය තියෙනවා ලක්ෂ 4ක්. ඒකත් භාවිත වත්කම් කිරීම හර ලක්ෂ 4ක් මුදල් කියලා. දැන් උතකට බලන්න වත්කම් කිරීමට ඔක්කොම 34 ලක්ෂයක් හර වෙලා තියෙනවා. නැහිම කිරීමට තියෙනවා ලක්ෂ 20ක් කලබද වගකීම් ලක්ෂ 20යි නේද? හරි. ඊළඟට ළමයි දැන් වත්කම මිලට ගන්න අවස්ථාවේදී ගණතුන වාර්තා කළා. ඊළඟ ගණතුන මොකක්ද?
වාර්ෂික වාරක ගෙවීම. පළවෙනි වාරකයේ ගෙවන්නේ අවුරුද්ද අවසානයේ 2021 මාර්තු 31. පළවෙනි වාරකයේ කිරිමිතින් හැම වාරකයකම සමානයි 6,30,942යි. පළවෙනි වාරකයේ ගෙවුවාම මුදල් ගිණුම බැර කලබදු නැහිම ගිණුම හර. කලබදු නැහිම ගිණුම හර කරන්න 6,30,942ක්. ස්තරී මුදල්. දැන් ඊට පස්සේ බලන්න ඕනේ ඔය වාරකයේ තුල අඩංගු පොලිය. පළවෙනි වාරකයේ තුල අඩංගු පොලිය. වාරකයේ තුල අඩංගු පොලිය දීලා නැහනේ. හොයාගන්නේ කොහොමද? හැබැයි පොලිය අනුපාතය අපිට දෙනවා 100 කීයද? 10. කොහොමද පොලිය හොයාගන්නේ? වසර ආරම්භක කල්බදු වගකීම වැඩි කරන පොලිය අනුපාතය නේද? පින්න මේක පොඩ්ඩක් පහලින් ලියමු පෙරවැඩ. දෙදහස් 20-21 වර්ෂයේ කල්බදු පොලිය කීද වසර ආරම්භක කල්බදු නැහිම වගකීම 20 ලක්ෂයයිනේ. මේකට 10%ක්. 20 ලක්ෂයට 10%ක් නේ මෙතන. ඒතර කීයද රුපියල් 2 ලක්ෂය. වසර ආරම්භක වගකීම තිබුණා පටන් ගන්නකොටම කල්බදු නැහිමයට ගෙවන්න තිබුණ ලක්ෂ 20ක්. ඒකට 10%ක් පොලිය. ඒතර 20 ලක්ෂයට 10%ක් කියන්නේ කීයද? 2 ලක්ෂය. ඒ කියන්නේ මේ 6,30,942ක් ගෙවලා තියෙනව නේද? ඒ කියන්නේ පොලිය කොච්චරක් තියෙනවද? 2 ලක්ෂයක්. ඉස්සරහන කල්බදු නැහිම ගිණුම බැර කරන්න ඕනේ. කල්බදු නැහිම ගිණුම බැර කරනවා 2 ලක්ෂයක්. කල්බදු පොලිය කියලා. එතන බැර කල්බදු පොලිය ගිණුම හර. කල්බදු පොලිය ගිණුම හර කරනවා වෙනුවට අපිට පුළුවන් දෙවනු අපි මේ ලෙජර් ඇග්‍රීමන්ට් අමතරව මූල්‍ය ප්‍රකාශන උල් කල්තර ඊළඟ කොටසේ නේද? වසරේ මූල්‍ය ප්‍රකාශ සඳහා අපි ආදායම් ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි හදලා තියෙනවා. ආදායම් ප්‍රකාශනයේ මෙහෙම විදිහට මොකද දාගන්න? කල්බදු පොලිය කියලා. ලක්ෂ 2ක්. හරිද? කල්බදු පොලිය ලක්ෂ 2ක්. හරිනේ? මම මේකෙත් මේ රුපියල් 1000 කෙනෙක් අයින් කරලා සාමාන්‍ය වටිනාකමෙන් ලියමු. පැහැදිලි නේද ළමයි? හරි. එතකොට අපි ඊළඟට කල්බදු වාරකයේ ගෙව කල්බදු වාරකයේ තුල අඩංගු පොලිය වාර්තා කළා. ඊට පස්සේ වාර්තා කරන්න අවුරුදු අවසානයේ ෂෙයා වීම. ෂෙයා වෙන් කිරීමේ ගිණුමත් අපෙන් තියෙනවනේ. ෂෙයා වාරකයේ අපි ගිණුම් තැබීම කළානේ. ෂෙයා වාරකයේ ගණනය කරලා ගිණුම් තැබීම කළා. මෙතන ෂෙයා වාරකයේ දහස් වලින් නම් 600යි. සාමාන්‍ය වටිනාකම ලියුවොත් ලක්ෂ 6යි. සාමාන්‍ය වටිනාකම අපි ලෙජර් ගිණුමේදී ලක්ෂ 6යි. ෂෙයා ගිණුම හර ෂෙයා වෙන් කිරීමේ ගිණුම බැල නේද? ෂෙයා වෙන් කිරීමේ ගිණුම බැල කරන ලක්ෂ 6ක් සාමාන්‍ය විදියට ෂෙයා කියලා. ෂෙයා ගිණුම හර වෙනවනේ. ෂෙයා ගිණුම හර කියන්නේ ඒකත් ආදායම් ප්‍රකාශනයේ වියදමක් වශයෙන් දාගන්න. ෂෙයා නැත්තම් භාවිත හිමිකම් වත්කම් ෂෙයා ලක්ෂ 6යි. භාවිත හිමිකම් වත්කම් ෂෙයා දැන් ෂෙයා අඩුතරමේ ලක්ෂ 6ක්. හරිනේ? ෂෙයා ගිණුම හර වෙනකොට මේ ආදායම් ප්‍රකාශන හර කළා. ඊට අමතරව ෂෙයා වෙන් කිරීමේ ගිණුම බැර කළා. නේද? හොඳයි. දැන් ඔච්චරයි මේ අවුරුද්දේ කල්බදු දේපල සම්බන්ධයෙන් තියෙන ගනුදෙනු. මූලික ගෙවීම, කල්බදු වගකීම, ඊළඟ රුචි පිරිවැය. වසර අවසානයේ වාරික ගෙවීම, වාරිකය තුල අඩංගු පොලිය ඉවත් කිරීම, ගැලපීම, ඊළඟ වත්කමේ ෂෙයා වීම වාර්තා කිරීම. දැන් එනම් මේ ගිණුම් තුලනය කරන අවුරුද්ද අවසානයේ. භාවිත වත්කම් හිමිකම් ගිණුමේ තියෙනවා 34 ලක්ෂයක්. පහළට ගෙන ශේෂය 34 ලක්ෂයයි. ඉහළට ගෙන ශේෂය 34 ලක්ෂයයි. ඒ තමයි භාවිත හිමිකම් සහිත වත්කම නේද? කල්බදු නැහිම ගිණුමත් තුලනය කරලා ගන්න ශේෂය පහළට ඉහළට බැර පැත්ත 22 ලක්ෂයයි. අන්න වෙනස මම ගණන් කැමසක් ආදාරෙන් 22 ලක්ෂයෙන් අඩු කරන්න 22 ලක්ෂය ඍණ
6,30,942 630,942 අඩුකලා උත්තරේ 15,69,058යි 15,69,058යි ආණ්ඩු ගණාශේෂය ඉදිරියට ගණාශේෂය 15,69,058ක් 15,69,058යි නේද? හරි. ඊළඟට ඡය වෙන් කිරීමේ ඉගෙනීමත් තුලනය කරලා ගන්න. ටක් සහයක් තියෙනවා. ආණ්ඩු ගණාශේෂය නේද? හොඳයි. ඔන්න ගිරුම් තුලනය කරලා තුනීම ශේෂයෙන් ආව නේද? පියමු හතරවෙනි කොටසට ප්‍රශ්නේ 2021 3.31 දිනක අවසාන වසරේ මූල ප්‍රකාශන උද්ෘතයන් භාවිත හිමිකම් සහිත වටිනාකම් අයිතමෙන් අදාළ සටහන් ඇතුළුව. දැන් අපි ආදායම් ප්‍රකාශන යන වියදම් දෙක අපි දැම්මනේ කල්බදු පොලි සහ ෂෙයා වීම නේද? මූලතත්ත්ව ප්‍රකාශන අපි දානනේ භාවිත හිමිකම් ජංගම නොවනවත්කම් වල දානනේ භාවිත හිමිකම් සහිත වත්කම් වල ධාරණාගය. එතන අපි දාන්නේ ධාරණාගය. ධාරණාගේ සටහනක් මගෙන් පෙන්වන්නට ඕනේ. ඒක ලියන පහලින් මෙම සටහන් කියලා. දැන් මෙතන මම ලියන භාවිත හිමිකම් වත්කම්. එතන මෙතන ගෙන්නේ ධාරණාගය. අපි ධාරණාගය ගත්ත හැටි පහලින් දාගමු. සටහන් වල ලියන්න මෙහෙම සටහන් කමක කියලා භාවිත හිමිකම් වත්කම් එයාට මුලින්ම ගන්නවා පිරිවැය පිරිවැයට මුලින්ම ගන්නවා 2020 4.1 ශේෂය අවුරුද්ද මුල ශේෂය තර අවුරුදු මුල තමයි අපි මුලින්ම දසලක්ෂයක් ගෙව්වේ කල්බදු වගකීම් 20 ලක්ෂයයි මේ ලක්ෂ 4ක් රුජු පිරිවැය දරුවා ඔක්කොම 34 ලක්ෂයයි එහෙම නැත්නම් වඩ පුළුවන් මුලින්ම ගෙවපු ගාන ලක්ෂය දසලක්ෂයයි ඊට පස්සේ කල්බදු වගකීම් 30 ලක්ෂයයි පසුවදා රුජු පිරිවැය 4 ලක්ෂයයි නේද කොහොමද 34 ලක්ෂය එනවා මුලින්ම ශ්‍රේෂ්ඨ දාන පුළුවන් කිරීම 34 ලක්ෂයයි කියලා මෙතන අර 4 ලක්ෂය එකතු කිරීම වලට දාන්න පුළුවන්. කොහොමද 34 ලක්ෂය අවුරුදු පටන් ගන්නකොටම දරුවෝ පිරිවැය නේද? අවුරුදු මුල ශ්‍රේෂ්ඨ 34 ලක්ෂයයි. ඊළඟට එකතු කිරීම මේ වර්ෂය තුල ආයත අමුතු එකතු කිරීම නැහැ. ඒතර 2021 3.31 ශේෂය 34 ලක්ෂයයි. ඊළඟට සමුච්චිත ෂය 2020 4.1 ශේෂය අවුරුදු මුල ශේෂයක් තිබුණේ නැහැ නේද? මේ අවුරුද්දේ වත්කම ගත්තේ මේ ප්‍රථම අවුරුද්දනේ. ප්‍රථම අවුරුද්දේ අවුරුදු මුල ශේෂයක් නැහැ. ඊළඟට වාර්ෂික ෂය ලක්ෂ 6ක් තිබ්බා නේද? ඒතර 2021 3.31 ශේෂය යනු කිසි ලක්ෂ 6 නේද? දත් 34 ලක්ෂයයි පිරිවැය අග ශේෂය 6 ලක්ෂයයි සමුචිත ෂය. එතකොට 2021 3.31 ධාරණාගය මේකෙන් මට කොහොමද 34 ලක්ෂය 6 ලක්ෂයක් ගියම කිව්ද 28 ලක්ෂයනේ ධාරණාගය 28 ලක්ෂයයි. ඒතර මේ මූල තත්ත්ව ප්‍රකාශනයේද පෙන්වන්නේ මොකද්ද? කමේ ධාරණාගය 28 ලක්ෂයයි. දාන මෙහෙම පෙරණ මේ සටහන පෙන්වුවා මේ ආකාරයෙන්
පිරිවැය අවුරුදු මුල ශේෂය එකතු කිරීම නැහැ. අග ශේෂය සමුච්චේෂය අවුරුදු මුල ශේෂයක් නැහැ එකතු කිරීම තියෙනවා. අග ශේෂය දැම්ම පිරිවැයෙන් ඡය අඩු කළාම ධාරණගේ ආව ලක්ෂ 28ක්. ලක්ෂ 28 ලක්ෂය නැත්නම් දහස් වලින් නම් 2800 වුණ එකක් ආ. ඡය ලක්ෂය කියලා හුරු වෙනවා. දහස් වලින් නම් අඩු කරලා දාන්න ඕනේ. බින්දුව නේද? ඊළඟට ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම්. දැන් කල්බදු නැහැ විශේෂය කීයද? 1569058යි. ඕකෙන් ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම් වෙන් කරන්නේ කොහොමද? මුලින්ම ජංගම වගකීම් වල කොටස යන්නේ කොහොමද? ජංගම වගකීම් වල කොටස වෙන්නේ ඊළඟ අවුරුදු ගෙවන තියෙන වාරිකේ ඊළඟ අවුරුදු පොලිය අඩු කරන්න. ඒක ජංගම කොටස එනවා. මුළු වගකීමෙන් ජංගම කොටස අඩු කළාම ජංගම නොවන කොටස එනවා. එහෙනම් ලියනවා මම පහලින් පෙර වැඩ එහෙම ගන්න පෙර වැඩ කියලා. දෙදස් 21 කල්බදු වගකීම 15,69,058යි නේද? 15,69,058යි. දැන් මේක අපි කඩන්න ඕනේ කොටස් දෙකකට නේද? ජංගම සහ ජංගම නොවන නේද? මේක තුල තියෙනවා ජංගම නොවන 15,69,058යි මුළු ගාන. ඒකෙන් ජංගම කොටස හොයන්නේ ඉදිරි අවුරුද්දේ වාරිකයෙන් අඩු කරනවා. ඉදිරි අවුරුද්දේ ණය පොලියනේ. ඉදිරි අවුරුද්දේ වාරිකය කීයද මේ තියෙන්නේ? 6,30,942යි නේ. හැම අවුරුද්දක වාරිකය 6,30,942යි ඍණ පොලිය. ඊළඟ අවුරුද්ද පොලිය. ලබන අවුරුද්ද පොලිය කීයද හිතන්නේ? දැන් හැම වෙලාවෙම ණය පොලිය වෙන්නේ මතකයිනේ අපි ගණන් බැලුවා. ඒ වසර ආරම්භක ණය ශේෂයට 100 පොලිය අනුපාතනේ. දැන් මේ වසර ආරම්භක ණය මුදල 20 ලක්ෂයයි. මේ අවුරුද්ද පොලිය උනේ ඒකට 10%ක් 2 ලක්ෂයක්. ඊළඟ අවුරුද්දේ ආරම්භක ණය මුදල කීයද? 15,69,058යි. එහෙනම් පොලිය වෙන්නේ මේකට 10%ක්. તો පොලිය වෙනවා 15,69,058ට 10%ක්. අපි මෙම දශම ස්ථානය මෙහෙට ගත්තාම 1,56,905යි. දශම 8යි නේ. 1,56,905යි. දශම 8කුත් තියෙනවා අපි ඒක අමතක කරලා ගමු. එහෙනම් ජංගම කොටස වෙන්නේ ඔකයි. ලබන අවුරුද්ද ගෙවන්න තියෙන ගාණෙන් වාරකයෙන් පොලිය ඊළඟ අවුරුද්ද පොලිය අයින් කරාම එනවා ණය ගිණුමින් ගෙවන්න තියෙන ගාණ ප්‍රමාණය නේද? මේක සුළු කරලා බලමු කීයද කියලා නේද? 6,30,942 ඍණ 1,56,905. 1,56,905. උත්තරේ 4,47,000 නේ. ඔන්න ජංගම වගකීම් කොටස. ජංගම නොවන කොටස වන්නේ මුළු ණය විශේෂයෙන් මේ කොටස ජංගම නම් ඉතිරි ගාන ජංගම නොවන. ජංගම නොවන කොටස වෙන්නේ 15,69,058න් අඩු වෙන්න ඕනේ මේ ගාන 4,74,037. අඩු කළාම උත්තර තමයි ජංගම නොවන කොටස. බලමු කීයද කියලා. ඒකත් ගණනය කරලා බලමු. 15,69,058 ඍණ 4,74,037. දැන් ජංගම නොවන කොටස 10,95,021යි. 10,95,021යි. 10,95,021යි.
මේ දෙක එකතුව ගත්තාම එනවා මුළු වගකීම නේද? දැන් අපි පෙන්නුම් කරමු මූල තත්ත්ව ප්‍රකාශනය තුළ ජංග වගකීම් කොටස 4,74,037යි. ජංග වගකීම් කල්බදු නහිමියෝ 4,74,037යි. ජංගම නොවන වගකීම් වලට දාගමු කල්බදු නහිමියෝ කිද ගාන ජංගම නොවන වගකීම් 10,95,021යි. 10,95,021යි. පැහැදිලි නේද? ඔන්න අපි මූල තත්ත්ව ප්‍රකාශනයේ භාවිත හිමිකම් සහිත වත්කම් වල ධාරණාගේ පෙන්නුවා. ධාරණය ගත්ත හැටි සටහන මගේ පෙන්නුවා. ජංගම නොවන වගකීම් වල කල්බදු නහිමිය පෙන්නුම් කළා. ජංග වගකීම් වල කල්බදු නහිමියෙන් කොටස පෙන්නුම් කළා. හරි නේද? તો ජංග වගකීම් වල කල්බදු නහිමිය ශේෂය ගන්න කොහමද? ලබන අවුරුද්දේ කල්බදු ණය වාරිකයෙන් ඒකේ පොලිය අයින් කළාම ණය මුදල ශේෂය එනවා. ණය ගිරීම ශේෂ ණය වටිනාකම එනවා. මුළු ණය ප්‍රමාණයෙන් ජංගම වගකීම් කොටස අයින් කළාම ඉතිරි ගන්න ජංගම නොවන වගකීම්. පැහැදිලි නේද? ඔන්න ඔය වගේ උත්තරයක් තමයි මේ ප්‍රශ්නේ සඳහා ඔබෙන් අපේක්ෂා කරලා තිබුණේ. පැහැදිලි නේද? අපි යමු ඊළඟ අභ්‍යාසයට. බලන්න අභ්‍යාස සංඛ්‍යා 3 සීමිත විනෝග පොදු සමාගමේ 2020 මාර්තු 31 දිනට සාරාංශගත ශේෂ පරීක්ෂණයෙන් උපුටාගත් තොරතුරු මේවා. 2020 මාර්තු 31 හොඳට මතක තියාගන්න දිනය 2020 මාර්තු 31. රුපියල් 10 වලින් සංඛ්‍යාව ඉදිරිපත් කරන්නේ භාවිත හිමිකම් සහිත වත්කම් 12600යි 10 වලින් කල්බදු වගකීම 12600යි වෙනත් පරිපාලන වියදම් 6462යි. මොකද 10 වලින්. අතරේක තොරතුරු බලන්න ගොඩනැගිල්ලක භාවිත අයිතිය වසර 4ක කාලයකට ලබා ගැනීම සඳහා 2023 දින සමාගම විසින් කල්බදු ගිවිසීමකට එළඹුණා. කෙසේ වුවද අලුත් වැඩියා වියදම් සඳහා රුපියල් ලක්ෂ 5ක් වියදම් කිරීමෙන් පසුව 2020 දින සිට මෙම ගොඩනැගිල්ල භාවිතය සඳහා යොදාගත හැකිය. මාසයක් ගිහින් තියෙන අලුත් වැඩියාවන් සඳහා. මෙම අලුත් වැඩියා කිරීම තුළින් මුළු කල්බදු කාලය තුළම සමාගමට ප්‍රතිලාභ ලැබේ. අලුත් වැඩියාව තුළින් මුළු කල්බදු කාලයටම ප්‍රතිලාභ ලැබේ අපේක්ෂා කරනවා. කෙසේ වුවත් මෙම මුදල වෙනත් පරිපාලන වියදම් තුළ ගිණුම්ගත කර ඇත. මේ ලක්ෂ 5 තියෙන්නේ වෙනත් පරිපාලන වියදම් තුළලු. අලුත් වැඩියා කාලය තුළ කල්බදු පොලියක් අය කරනු ලැබේ. ඒ කියන්නේ කල්බදු පොලිය අය කරන පටන් ගන්න අලුත් වැඩියාවෙන් පස්සේ. ගිවිසුමට අනුව 2021 මාර්තු 31 දින සිට මේ 2020 මාර්තු 31නේ 2021 මාර්තු 31 දින සිට රුපියල් 44,18,000ක වාර්ෂික කල්බදු වාරිකයක් ගෙවන්න ඕනේ. 2021 දිනෙන් අවසාන වර්ෂය සඳහා අදාළ කල්බදු පොලිය 18,90,000ක් කියලාත් කියනවා. හරිනේ? දැන් 10 වලින් යනවා නම් 4,418යි 1,890යි පොලිය. ඊළඟට කියනවා අවශ්‍ය වන්නේ එක භාවිත හිමිකම් වටිනාකම ගණනය කරන්න. දෙක කල්බදු නහිමි ගිණුම පෙන්වන්න. කල්බදු නහිමි ගිණුම තීගිරිම ගාලා පෙන්වන්න වෙනවා. 3 2021 දිනෙන් අවසන් වසරට අදාළ මූල්‍ය ප්‍රකාශ වල දැක්විත භාවිත හිමිකම් වටිනාකම වලට අදාළ අයිතියන් ඇතුළු සටහන්. මූල්‍ය ප්‍රකාශ උද්ෘතයන් ආදායම් ප්‍රකාශන උද්ෘතයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශන උද්ෘතයයි ජංගම නොවන වත්කම් ජංගම නොවන වගකීම් ජංග වගකීම් අදාළ සටහන්ද සමග. හරි නේද? ඉස්සලා ගාන වගේ තමයි පිළිතුරු 4ක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. පිළිතුරු 3ක් නේද? පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ නම් වත්කම මේ ගොඩනැගිලි භාවිත හිමිකම් වටිනාකම ගණනය කරන එක වත්කමේ පිරිවැය නේද? ඒතර බලන්න අපි මේක රුපියල් 10 වලින් හදමු. ඔක්කොම සංඛ්‍යා 10 වලින් තිබුණ නිසා කොහොමද භාවිත හිමිකම් වටිනාකම ගන්නෙ? කල්බදු වගකීම මූලික ගෙවීම තිබෙනවා නම් භාවිතයට පෙර දරුව වියදම් නේද? කල්බදු වගකීම තියෙනවා මේ තියෙන්නේ. භාවිත හිමිකම් වටිනාකම මේ ගණන 2020 4 නේ 331 නැත්නම් 4 නේද? 2020 4 දිනට නේද? දිනට 4 දිනට. right. එතකොට මෙතන මූලික ගෙවීමක් තියෙනවා. කොහොමයි කල්බදු භාවිත හිමිකම් සහිත වත්කම් තියෙනවා 12600ක් කිලිම දීලා තියෙනවා එතන. හැබැයි මේකට ඇතුළත් වෙලා නැහැලු මොකද්ද? අලුත් වැඩියා පිළිවෙල. එතකොට මේව ගන්නවා.
දැන් කල්බදු වගකීමක් තියෙනවනේ. කල්බදු වගකීමක් තියෙනවා. බාහිර හිමිකම් සහිත වත්කමක් තියෙනවා. ඒතර කල්බදු වගකීම තියෙනවා. ඒ කල්බදු මූලික ගෙවීමක් ගැන මේක සඳහන් වෙන්නේ නැහැනේ. මූලික ගෙවීමක් ගැන සඳහනක් නැහැ. අලුත් වැඩියා වියදමක් තියෙන ලක්ෂ 5ක නේද? එහෙම ලියන්න පුළුවන් අපිට. කල්බදු වගකීම 12600යි 1000 වලින් එයාට භාවිතයට පෙර අලුත් වැඩියා වියදම කීය 1000 වලින් භාවිතයට පෙර 500යි. එහෙනම් වත්කමේ අගේ මෙතින් 0.611යි 10 වලින් 13100යි. මේ තමයි භාවිත හිමිකම් වත්කම. වත්කමේ පිරිවැය. අවුරුදු පටන් ගන්නකොටම 13100ක් තිබෙනවා. හරි නේද? හොඳයි. දැන් ඊළඟට ඒක තමයි ප්‍රශ්නේ පළවෙනි කොටසෙන් අහලා තියෙන දේ. ප්‍රශ්න දෙවෙනි කොටසෙන් අපෙන් අහනවා කල්බදු නැහිම ගිණුම. මොකද අපේ වර්ෂය 2021 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය නේද? ඒක කල්බදු නැහිම ගිණුමේ තත්ත්වය කොහොමද? අවුරුද්ද මුල වත්කම ගත්තේ අවුරුදු මුල වගකීමකේ 12600යි. ඒකට අපි මෙහෙම දානවා කල්බදු වගකීම අවුරුදු මුල වත්කම් ගිණුම හර කරලා වත්කම් කල්බදු නැහිම ගිණුම බැලනවා නේ වත්කම් කියලා 12000 රුපියල් 10 වලින් 12600ක් තියෙන මුලින්ම හරිනේ. කල්බදු නැහිම ගිණුමට තව මොනවද තුරක් වෙන්නේ? පළවෙනි අවුරුදු අවසානයේ ගෙවන වාරිකය. ඒ තුර අඩංගු පොලිය. ඒතර පළමු අවුරුදු අවසානයේ 2021 31 සිට වාරිකයක් ගෙවනවා කොච්චරද? 4418ක්. 4418ක් වාරිකයක් ගෙවන මුදල් 4418යි. මේ තුල අඩංගු පොලිය කීයද? ඉතින් පළමු වර්ෂයේ අඩංගු පොලිය මෙතින් 1890 පොලිය කල්බදු නැහිම ගිණුම බැලුවා 1890 කල්බදු පොලිය කියලා නේ. කල්බදු පොලිය. විතර බැල කල්බදු පොලිය ගිණුම හර කල්බදු පොලිය ගිණුම හර කරනවා වෙනුවට අපි කෙලිම පුළුවන් ආදායම් ප්‍රකාශනෙට දාගන්න මූල්‍ය වියදම් වල කල්බදු පොලිය 1890 මේ අවුරුදු මූල්‍ය වියදම් වල. හරි නේද? දැන් රුපියල් 1000 නේද? හරි. ඔන්න අපි කල්බදු නැහිම ගිණුම වාර්තා කළා. අවුරුදු මුල කල්බදු වගකීම වාරිකයේ ගෙවීම වාරික තුල අඩංගු පොලිය වාර්තා කිරීම. දැන් අපි කල්බදු නැහිම ගිණුම නම් තුලනය කළා ගමු අවුරුදු අවසාන ශේෂය. රහ 14 එකක් ඉතුරුයි. මේක 4යි 14490යි වෙනස බලන්න. 8 2 10 එකක් ඉතුරු 2යි 7යි 9යි 0යි 0යි 10072යි නේ. පහළට ගෙන ශේෂය ඉහළට ගෙන ශේෂය 10072යි 10 වලින් නේද? ඔන්න දෙවෙනි ප්‍රශ්න සදා උත්තරේ හරි. තුන්වෙනි කොටසෙන් අපෙන් අහන්නේ තුන්වෙනි කොටස අතරම 2021 3.31 දින අවසන් වසරේ මූල්‍ය ප්‍රකාශ වලින් දැක්විය යුතු භාවිත හිමිකම් සහිත වත්කම නදලා අයිතමයන් සටහන් ඇතුළුව. දැන් ඔතකොට බලන්න මෙතන වත් ගොඩනැගිලි ආයු කාලය අවුරුදු 4යි කියලා කියනවා නේද? තව එක ගණතුනක් ගැන වාර්තා කරන්න තියෙනවා මොකද්ද? ෂය. ගොඩනැගිලි ෂය වාර්තා කරන්න ඕනේ. ඊට අමතරව අවසාන ශේෂයන් මූල්‍ය ප්‍රකාශ වල පෙන්නන්න ඕනේ නේද? අලියුම් පහලින් පෙර වැඩ ක ගොඩනැගිලි ඡය වීම 2020 21 වර්ෂයේ නේද? කීයද වත්කමේ පිරිවැය? අපි 10 වලින් ගත්තොත් එහෙම වත්කමේ පිරිවැය කීයක් ආවද? ඔබට මතක ඇති පිරිවැය කීයක් ආවද?
අපි කලින් හොයාගත්ත වත්කම 13100යි නේද? එතකොට 13100යි සුන්බුන්නකයක් තියනවද බලන්න? නෑනේ. සුන්බුන්නකයක් නෑ. ආයු කාලය කීයද අවුරුදු? භාවිතයිත කරන අවුරුදු 4කට නේද? එතන කියලා මේක මෙහෙ වත්කමක් බව පේන්නේ නේද? 13100 බෙදීම 4 නේද? ඒත් එහෙනම් බලන්න කීයද වෙන්නේ වාර්ෂික ෂය වීම 13100 බෙදීම 4. උත්තරේ වෙනවා 3275ක් නේද? 3275ක්. ෂය වීම ෂය කිරීම හර ෂය වෙන් කිරීම බැල නේද? ෂය කිරීම හර කියන්නේ ආදායම් ප්‍රකාශන දාගන්න 3275ක් ගොඩනැගිලි ෂය. දැන් භාවිත හිමිකම් වත්කම් ෂය නේද? හරි. දැන් අපි නම් මූල්‍ය ප්‍රකාශන වල පෙන්වමු කරමු. ජංගම නොවන වත්කම් වල පෙළෙන ධාරණගෙනේ සටහනක් මගින් පෙන්වමු කරමු. මේකේ එන්නේ හරි නේද? කියන පාලින් සටහන් කියලා. භාවිත හිමිකම් සහිත වත්කම්. හරි ගොඩනැගිලි කියලා. පිරිවැය 2020 4.1 ශේෂය 12600ක් මුලින්ම තිබුණා. ඒකට එකතු කරනවා අලුත් හරියනේ. එකතු කිරීම වරහන් තුල අලුත් හරියා 500යි. ඒතර ඔක්කොම තමයි 13100 ආවේ. මේ තමයි 2021 3.31 ශේෂය. පිරිවැය 13100 අවුරුද්දක. පස්සේ අපි දාමු සමුච්චිත ෂය. දෙදාස් 4.1 ශේෂය අවුරුදු මුල ශේෂයක් තිබුණේ නැහැනේ. වත්කම මේ අවුරුද්දේ ගත්තේ. ඒතර වාර්ෂික ෂය අපිට 3275ක් නේ. එන අවුරුදු අග ශේෂය 2021 3.31 ශේෂය 3275යි. අවුරුද්දක ශේෂනේ. දැන් ධාරණගේ බලමු 2021 3.31 ධාරණගය 13100 අඩු කරන්නේ 3275. 13100 ඍණ 13100 ඍණ 3275. උත්තරේ 9825යි. ධාරණගේ ඔය 9825 තමයි අපි පෙන්වන්නට ඕනේ ජංගම නොවන වත්කම් වල නේද? භාවිත හිමිකම් වත්කම්. ධාරණගේ කීයද? අපිට ආවේ ධාරණගේ මේ තියෙන්නේ 9825යි. 9825යි. ඊළඟට වගකීම් වලක් දාන්න ඕනේ. ජංගම සහ ජංගම නොවන කියන වගකීම් දෙක තුල බෙදලා දාන්න ඕනේ. කී ජංගම වගකීම් මේ වගකීම් කීයද? ඔක්කොම මුළු වගකීම් කීයද? කලබදු නහීමිය මුළු වගකීම කීයද? කලබදු නහීමියන්ගේ මුළු වගකීම තිබෙනවා 10072ක් නේ. දැන් මේක බෙදන්න ඕනේ ජංගම සහ ජංගම නොවන කියලා නේද? බලමු කොහොමද දෙන්නේ කියලා. 2021 3.31 කලබදු නහීමියෝ 10000
72 මේක බෙදන්න ඕනේ ජංගම සහ ජංගම නොවන නේද? ජංගම නොවන. කොහොමද දැන් බෙදන්නේ? ජංගම වගකීම ගන්න කොහොමද අපි? ඊළඟ වෘත්තේ වාරිකය. දැන් වාරිකය අපි දන්නවනේ කීයද කියලා. එකෙන් අඩු කරන්න ඕනේ ඊළඟ වෘත්තේ පොලිය. පොලිය ගණන් බලන්නේ කොහොමද? වසර ආරම්භක කලබදු නැහිමේට පොලි ප්‍රතිශතය නේද? බලන්න දැන් ආරම්භක වාර්ෂික වාරිකය කීයද? හැමදාම ගවන වාර්ෂික වාරිකය මෙතින් 2021 331 සිට 4118ක වාර්ෂික වාරිකයක් ගෙවනවා. ඒතර වාර්ෂික වාරිකය 4118යි 4418යි මේකේ අඩු කරන්න ඕනේ ඊළඟ අවුරුද්ද පොලිය. ඊළඟ අවුරුද්ද පොලිය ගන්න ඊළඟ අවුරුද්ද ආරම්භක වසර ආරම්භක කලබදු නැහිම විශේෂයට පොලිය අනුපාතය ගලප ගන්න. වසර ආරම්භක නැහිම විශේෂයකදී මෙතින් දැන් අවුරුද්ද මුල නම් 12600යි. අවුරුද්ද අග 10072යි. ඒ කියන්නේ ඊළඟ අවුරුද්ද මුල ශිෂ්‍ය 10072යි. මේකට සිර කීයක්ද? පොලිය අනුපාත දීලා නැහැ. ඒ කියන්නේ පොලිය අනුපාතය අපිට දීලා නැහැනේ. හැබැයි හොයාගන්න පුළුවන් අපිට. කොහොමද හොයාගන්නේ? පළවෙනි අවුරුද්දේ 1890ක පොලියක් ගෙව්වා කීයක වගකීමකටද? 12600කට. 12600ක වගකීම තිබුණ කලබදු වගකීම. කලබදු වගකීම 12600යි. අපි ඒකට 1890ක් ගෙව පොලිය. එහෙනම් 12600 1890 නම් 100 කීයද කියලා ගන්න පුළුවන් නේ. අපි ලියමු පහලින් පෙර වැඩ වුණා එකත්. කල්බදු පොලි අනුපාතය එක මෙහෙමයි ගන්නෙ 1890ක් ගෙවන 1890 බෙදීම 12600 නම් 100ට කීයද? බලමු සුළු කළා 1890ක පොලියක් ගෙවි 12600 නම් 100ට කීයද? අපි ප්‍රතිශතය බලමු කීයද කියලා. 1890 බෙදීම 12600 වැඩි කිරීම 100. උත්තරේ මෙතන 15යි. එහෙනම් පොලි අනුපාතය 15යි. එමනම් අවුරුද්ද මුල දැන් 4418ක් තියෙනවනේ. ඒක අඩංගු පොලිය කීයද බලන්න අපිට. මේ 10072ට 15ක් බලන්න කීයද කියලා. මේකත් පෙන්නනම් පහලින් මෙහෙම. දෙවන වර්ෂයේ පොලිය 10072ට 15ක්. දෙවන වසරේ පොලිය වෙනවා 10072කට ණයගිරීම විශේෂය දෙවන වසර ආරම්භයේ ඒකට 15ක්. ඒක බලන්න ගණක යන්ත්‍රක ආධාරයෙන් 10072 බෙදීම 100 වැඩි කිරීම 15 කීයද? 1510.8යි. පොලිය වෙනවා 1510.8ක්. දශම ගාන අමතක කරලා 1510ක් කියලා යමු. එහෙනම් මේ බලන්න කලබදු නැහිමියන්ගේ ජංගම වාරිකයේ ජංගම වගකීම් වල දක්වන වාරික ප්‍රමාණය වෙන්නේ 4418යි. ලබන වර්ධ වාරිකයේ එකෙන් පොලිය තිබුණා 1510ක්. පොලිය 1510 අඩු කරමු. 10.8ක් තියෙනවා අපි 1510 කියලා ගමුකෝ. ඒත් ලබන වර්ධ වාරිකය වෙනවා කීයද බලන්න? 4418 ඍණ 1510. 4418 ඍණ 1510. නේද? උත්තරේ 2908යි. හරි. ඔන්න ජංගම කලබදු නැහිමියන්ගේ ජංගම වගකීම් වල පෙන්වන ප්‍රමාණය. තේරුණ හොයාගත් ආකාරය කොහොමද? දෙවන වසරේ වාරිකය ඍණ ඒ අවුරුද්දේ පොලිය. වාරිකයෙන් පොලිය අයින් කරාම වෙන ණය ශේෂයනේ. ඒක තමයි ජංගම වගකීම. ජංගම නොවන වගකීම හොයාගන්න කොහොමද? මුළු නැහිමියෝ ඉන්නවා 10072ක්. ඍණ ජංගම වගකීම් වල නැහිමියෝ 2908ක්. මුළු නැහිමියන්ගෙන් ජංගම කොටස අයින් කළාම එන්නේ මොකක්ද? ජංගම
නොවන කොටස. ඒතර බලන්න එක් කීයද කියලා. 10072 ඍණ 2908 සමානයි 7164යි. දැන් ওই ලක්කම් දෙක තමයි අපි දාන්නට ඕනේ මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන සහ ජංගම වගකීම් වල. ජංගම වගකීම් වල 2908යි කල්බදු නැහිමියෝ. ජංගම වගකීම් වල කල්බදු නැහිමියෝ. ජංගම නොවන වගකීම් වල කල්බදු නැහිමියෝ. දගමු ජංගම නොවන වගකීම් 7164යි. 10 වලින් ජංගම වගකීම් 2908යි. අන්න ඔය ආකාරයට තමයි මූල තත්ත්ව මූල්‍ය ප්‍රකාශන පෙන්වුම් කරන්නේ. ආදායම් ප්‍රකාශන පෙන්වුම් කරනවා කලබදු පොලිස් ආශ්‍රය වීම. මූල තත්ත්ව ප්‍රකාශන කරනවා භාවිත හිමිකම් සහිත වත්කම් වල ධාරණය ගත හැකි සටහනේ පෙන්වුවා. ජංගම නොවන වගකීම් වල කලබදු නැහිමියෝ ජංගම වගකීම් වලත් කලබදු නැහිමියෝ. පැහැදිලි නේද? මෙතන ඉදිරි වාර්ෂය තුළ ගෙවන්න තියෙන ගාණ ණය මුදල පොලි හැර මේ තින්නේ ඉදිරි වර්ෂයෙන් පස්සේ ගෙවන්න තියෙන ගාණ පොලිය හැර. පැහැදිලි නේද? හොඳයි. ඔන්න ඔය ආකාරයට තමයි කලබදු ගනුදෙනු ගැනුම්කරුගේ පොත්වල වාර්තා කිරීම කරන්නේ. හොඳයි බලන්න ඊළඟ අභ්‍යාසය. අපිට දීලා තිබෙන්නේ බහුවර්ණ ප්‍රශ්නයක්. අපි ගණනය කිරීම කළ තමයි පිළිතුරු ගන්න වෙන්නේ. අතන බලන්න. සීමිත ගමගේ පොදු සමාගම 2014 දින කල්බද්දක් මත මෝටර රථයක් මිලදී ගන්නා ලදී. කල්බදු ක්‍රමයට මෝටර රථයක් මිලදී අරන් තිබෙනවා. මෙදිනට මෝටර රථයේ සාධාරණාගේ රුපියල් 10 වලින් අපි කිව්වොත් 5400 නැත්නම් 54 ලක්ෂයක් වූ අතර එදිනම 10 වලින් කිව්වොත් 1400ක් නැත්නම් 14 ලක්ෂයක මූලික ගෙවීමක් සිදු කරනවා. වසර 4ක කල්බදු කාල සීමාව තුළදී රුපියල් 1262ක් නැත්නම් 1260000ක් කල්බදු වාරිකයක් සෑම වසරක මාර්තු 31 දින ගෙවන්න ඕනේ. පළමු වාරිකයේ 2018 3.31 දින ගෙවලා තියෙනවා. කල්බද්ද සඳහා වන ගම්මේ පොලි අනුපාතය වසරකට 10%කි. SLFRS 16 කල්බදු ප්‍රමිතියට අනුව 2018 3.31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් ලෙස පෙන්වුම් කරන දක්වන ලබන වටිනාකම කීයද? උත්තර හතරක් දෙනවා. අපි අහන්නේ කල්බදු වගකීම අවුරුදු අවසානයේ ජංගම සහ ජංගම නොවන වගකීම් වල පෙන්වන ආකාරය නේද? දැන් මේ ප්‍රශ්නෙට පිළිතුරු දීම සඳහා ඔබට සිදු වෙනවා මෙන්න මෙහෙම පොඩි ගණනය කිරීමක් කරන්න. මුලින්ම හොයාගන්න එපා අවුරුදු අවසානයේ කල්බදු නැහිම විශේෂය නේද? ඒ නිසා හොඳම දේ තමයි කල්බදු නැහිම කිරීමක් මුලින්ම හදන එක පෙර වැඩවල. කල්බදු නැහිම. කල්බදු නැහිම. ඉස්සලම් බලන්න වත්කමේ සාධාරණගේ 54 ලක්ෂයයි අපිට සම්පූර්ණ ලක්කම යන්නේ මේ ගණනේ 54 ලක්ෂයෙන් ඉදිරිම 14 ලක්ෂයක් ගෙවුවා කියන්නේ පටන් ගන්නකොටම කල්බදු වගකීම් කීයද? 54 ලක්ෂයෙන් 14 ලක්ෂයක් ගියම ලක්ෂ 40යි. නේ ලක්ෂ 40 තමයි කල්බදු වගකීම් මුලින්ම වෙන්නේ නේද? ඒතර මෝටර රථ කියලා නේද? රථ කියලා ලක්ෂ 40ක්. මුලින්ම වෙනවා නේද? ලක්ෂ 40යි කල්බදු වගකීම් පටන් ගන්නකොටම නේ 54 ලක්ෂයෙන් 14 ලක්ෂයක් ගෙවුවානේ. වසර 4යි කල්බදු කාල සීමාව පළවෙනි වාරිකය හැම අවුරුද්දම අවසානයේ ගෙවනවා. පළවෙනි වාරිකයේ කීයද? 12 ලක්ෂ 60000යි. මුදල් ගිණුම බැර කල්බදු නැහිමි හර. මුදල් කියලා 12 ලක්ෂ 60000. පළවෙනි වාරිකේ නේද? ඊළඟට තියෙන්නේ දැන් 54 ලක්ෂයෙන් සාධාරණගේ ඒකේ 40 ලක්ෂයක් කල්බදු වගකීම. ඒක වත්කම් ගිණුම හර කල්බදු නැහිමි බැර. 14 ලක්ෂයක් මුදලින් ගෙව මූලික ගෙවීම ඒකත් මුදල් ගිණුම බැර වත්කම් ගිණුම හර නේද? ඒතර කල්බදු වගකීම් ගිණුමට කියලා තියෙන කල්බදු නැහිමි කියලා තියෙන කල්බදු වගකීම. 12 ලක්ෂ 70000ක් ගෙව මේකේ අඩංගු පොලිය අපි හොයාගන්න ඕනේ. පොලිය අයින් කරන්න එපා. පොලිය වෙන්නේ පළවෙනි වර්ෂයේ පොලිය අනුපාතය අපිට දෙනවා 10%යි. તો පළමු වසරේ කල්බදු වගකීම් කිව්ව ලක්ෂ 40යිනේ. ලක්ෂ 40ට 10%ක්. හරි ලේසි. පළමු අවුරුද්දේ ලක්ෂ 40යි කල්බදු වගකීම ඒක ආරම්භක වගකීම ඒකට 10%ක් ඒකෙන් ලක්ෂ 4යි. පළමු වසරේ පොලිය ලක්ෂ 4යි. ඒතර
පොලිය ගිණුම හර කලබදු නැහිමේ බැරනේ ලක්ෂ 4ක් පොලිය කියලා. එතන බැර පොලිය ගිණුම හර. අපිට ඕනේ කරන්නේ මේ කලබදු නැහිමෙන්ගේ අවුරුදු අවසාන ශේෂය හොයාගන්න. ඒතර අවුරුදු අවසානයේ කලබදු නැහිමෙන්ගේ ශේෂය මෙන්න. බැර උත්තරේ 44 ලක්ෂයයි. බැර ශේෂය බැර එකතුව 12,40,000 අඩු කරන්න. 8 2 10 එකක් ඉතුරුයි 7යි 3 10 එකක් ඉතුරුයි 3 1 4යි 3 1 4යි 31 ලක්ෂ 38 10 නේද? පාරට ගෙනා ශේෂය ඊළඟ ගෙනා ශේෂය 31 ලක්ෂ 38 10යි 44 ලක්ෂයෙන් අඩු කරන්න උනා 12 ලක්ෂ 60,000ක් නේද? දැන් අපිට අහන්නේ මේ අවුරුද්ද අග 31 ලක්ෂ 38 10 මුළු නැහිම විශේෂය මේකෙන් ජංගම සහ ජංගම නොවන වගකීම් ප්‍රමාණය නේ අපි එක වෙන් කරලා ගමු. මේකනේ උත්තරේ නේද? තොර කල්පදු නැහිමියෝ 31 ලක්ෂ 38 10යි මේකෙන් ජංගම කොටස බලන්න ඕනි ජංගම නොවන කොටස බලන්න ඕනේ. ජංගම කොටස වෙන්නේ මොකද්ද? වාර්ෂික වාරිකයෙන් අඩු කරන්න ඕනි ඊළඟ අවුරුද්ද පොලිය නේද? ඒතර බලන්න වාර්ෂික වාරිකයේ ගාණ කිව්වනේ නේද? වාර්ෂික වාරිකය 12 ලක්ෂ 60,000යි නේද? ගාණ කිව්වනේ අපිට වාර්ෂික වාරික හැම වසරක් තුළදීම 12 ලක්ෂ 60,000ක් ගෙවන්න ඕනේ. ඒතර ඒකේ අඩංගු පොලිය අපි අයින් කරන්නේ නේද? ඒතර 12 ලක්ෂ 60,000 ඍණ ඊළඟ අවුරුද්ද පොලිය. දැන් වාර්ෂික වාරිකය 12 ලක්ෂ 60,000 මේක අඩංගු පොලිය ගන්න වසර ආරම්භක නැහිම විශේෂයට 10%ක්. දැන් වසර ආරම්භක නැහිම විශේෂය අපි දන්නවනේ. ලබන අවුරුද්ද ආරම්භක නැහිම විශේෂය කීයද? 31 ලක්ෂ 38,000යි. මේක 10%ක් කියන්නේ. මේක අගබින්දුව කපන්න. ඒතර 3,13,800යි. 3,13,800යි. ඔන්න පොලිය. ලබන අවුරුද්ද කියවන වාරිකය තුල අඩංගු වෙනවා ලබන අවුරුද්ද පොලිය 3,13,800ක්. ඒක අඩු කරාම එනවා ජංගම කොටස. එතකොට කීයද බලන්න? දොළොස් ලක්ෂ 62,000 ඍණ 3,13,800. ඔන්න එන උත්තරේ 9,48,200ක්. 9,48,200යි ජංගම කොටස. හරිද? ජංගම නොවන කොටස වෙන්නේ මුළු ශේෂය කීයද? 31 ලක්ෂ 38,1000යිනේ. සම්පූර්ණ නැහිම ශේෂය මේක අඩු කරන්න 9,48,200. උත්තරේ නා ජංගම නොවන කොටස. ඒකත් අපි බලමු සුළු කරලා. ගණකයන්ත් එක්ක ආදාරයෙන් බලන්න. සම්පූර්ණ නැහිමි වගකීම 31 ලක්ෂ 38,1000යි. කලබදු නැහිමියෝ ඍණ ජංගම වගකීම 9,48,200යි. අඩු කළාම ජංගම නොවන කොටස 21,89,800යි. 21,89,800යි. දැන් උන අපි ළඟ උත්තර දෙක තියෙනවා. මේ තියෙන්නේ ජංගම වගකීම් ජංගම නොවන වගකීම්. ජංගම වගකීම් අපිට ආපු උත්තරේ කීයදාවේ? 9,48,200යි. ජංගම නොවන 21,89,800යි. ඒතර බලන්න 9,48,200යි අංක 3 තියෙන උත්තරේ. ජංගම නොවන 21,89,800යි. අංක 3 උත්තර දෙකම තියෙනවා නේද? මෙතින් ඉලක්කම ජංගම 9,48,200යි. ජංගම නොවන 21,89,800යි. හරි නේද? අපි කොහොමද කලේ මුලින්ම කලබදු නැහිම ගිලිම හදලා අවසාන ශේෂය අරගෙන අවසාන ශේෂය ප්‍රමිතිය කියන ආකාරයට ජංගම හා ජංගම නොවන වශයෙන් බෙදා දක්වන්නේ. හරි. හරි උත්තරය අංක 3. පැහැදිලි නේද? ඒ වගේ උත්තරයක් ගණනය කරලා තමයි ගන්න වෙන්නේ. එකපාරටම කියන්න බෑ අපිට නේද? හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට. පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්න අංක 5 6 ප්‍රශ්න දෙකට පිළිතුරු සපයන්න. ප්‍රශ්න දෙකකට මේ තොරතුරු දෙන්නේ. සීමිත තරිඳු පොදු සමාගම 2014 දින කල්බද්දක් මත යන්ත්‍රයක් මිලදී ගන්නවා. කල්බදු ක්‍රමයට යන්ත්‍රයක් ගන්නවා. මෙතනට යන්ත්‍රයේ සාධාරණ අගය
ලක්ෂ 40ක් වෙනවා. එදිනම 9,60,000ක මූලික ගෙවීමක් මුළු තැන්පතුවක් කරනවා. කල්බදු සීමාව වසර 4යි කල්බදු කාලය. සෑම වසරක් අවසානයේදීම 9,60,000ක කල්බදු වාරිකයකුත් ගෙවන්න ඕනේ. මූලික ගෙවීමක් 9,60,000යි වාරිකයත් 9,60,000යි. පළමු වාරිකේ 2018යි 3.31 දින ගෙවලා තිබෙනවා. කල්බදු සඳහා ගම්ම්‍ය පොලි අනුපාතය වාර්ෂිකව 10%යි. පොලි අනුපාතය 10%යි. පස්වෙනි ප්‍රශ්නේ අහනවා. පස්වෙනි ප්‍රශ්නේ අහන්නේ ඔබ මොකද්ද? කල්බදු ගිවිසුම ආරම්භයේ හඳුනාගත යුතු කල්බදු වගකීම හා 2008 3.31 දිනෙන් අවසන් වසරේ කල්බදු පොලිය. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ආරම්භක කල්බදු වගකීමයි මුල් අවුරුදු 2008 3.31 කියන්නේ අවුරුද්ද පටන් අරන් වසරක් ගෙවුනම්මනේ. මුල් අවුරුද්ද පොලියයි. මේ ප්‍රශ්න අංක 5. ප්‍රශ්න අංක 6න් අහනවා SLFRS 16ට අනුව 2018 3.31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් ලෙස දක්වන කල්බදු වගකීම්. ඒතර ප්‍රශ්න දෙකක් අපෙන් අහනවා නේද? මුලින් ප්‍රශ්නට උත්තර දෙලෙමු. ආරම්භක කල්බදු වගකීමයි මුල් අවුරුද්ද පොලියයි අපෙන් අහන්නේ. ආරම්භක කල්බදු වගකීම ගන්නේ කොහොමද? වත්කමේ ධාරණාගේ සාධාරණගේ ලක්ෂ 4යි ලක්ෂ 40යි. හැබැයි ලක්ෂ 40 තුල මූලික ගෙවීම 9,60,000ක් ගෙවලා තියෙනවා. එහෙනම් කල්බදු වගකීම වෙන්න ඕනේ ලක්ෂ 40න් 9,60,000 අඩු වෙන්න ඕනේ. මූලික දර ඍජු වේදම් මුකුත් නැහැනේ. right. එහෙනම් මෙහෙම ගමු අපි. උත්තරය එක කල්බදු වගකීම් දී තිබෙන තොරතුරු වල තමයි ඒක හොයාගන්න ඕනේ. යන්ත්‍රයේ සාධාරණ අගය ලක්ෂ 40යි නේද? මේක සාධාරණ අගය ඉන්නේ කොහොමද? කල්බදු වගකීම මූලික ගෙවීම ඍජු පිරිවෙන් ඔක්කොම එකතුවනේ. දැන් මේක ඍජු පිරිවෙන් නැහැ. එහෙනම් මේකේ සාධාරණ අගය ඇවිල්ලා තියෙන කල්බදු ගෙවීමයි මේ කල්බදු වගකීමයි මූලික ගෙවීමයි දෙක එකතුව. එහෙනම් සාධාරණ අගයෙන් මූලික ගෙවීම අඩු කළා මොකද වෙන්නේ? කල්බදු වගකීමනේ අඩු කළා මූලික ගෙවීම 9,60,000ක් තියෙනවා. તો දැන් එනවා උත්තරයක් 30,40,000ක්. 30,40,000ක් එනවා. මොකද්ද වත්කමේ කල්බදු වගකීම. හරි. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ යනවා මුල් අවුරුදු පොලිය. તો මුල් අවුරුදු පොලිය වෙන්නේ දෙක පළමු වර්ෂයේ පොලිය. පළමු වසරේ පොලිය වෙන්නේ පළමු වසර ආරම්භයේ කල්බදු වගකීමට පොලිය අනුපාතයේ ගාණ දෙනවා නේ 100 කීයද? පොලිය අනුපාතයේ ගාණ දුන්නා 10%ක් කියලා. පළමු වසර ආරම්භයේ කල්බදු වගකීමට 10%ක්. පළමු වසර ආරම්භයේ කල්බදු වගකීම කීයද මේ තියෙන්නේ? 30,40,000යිනේ. මේකට 10%ක්. උත්තරේ කීයද? 3,04,000යිනේ. එහෙනම් මෙන්න උත්තර. කල්බදු වගකීම 30,40,000යි. පළමු වසරේ පොලිය 3,04,000යි. බලමු උත්තර තියෙනවද කියලා. 30,40,000යි 3,04,000යි නේද? 30,40,000ව දෙකක් තියෙනවා. 3ක් තියෙනවා 4ක් තියෙනවා. 3 හැබැයි පොලිය 3,04,000යි. 4 පොලිය 4,00,000යි. හරි උත්තරේ මොකද අංක 3. අපි උත්තර දෙක මේකනේ 3,04,000යි පොලිය 30,40,000යි කල්බදු වගකීම. අංක 3 උත්තරේ හරිනේ මේකයිනේ. පිළිතුරු අංක 3 නිවැරදි. තේරුණාද? කල්බදු වගකීමයි කල්බදු පොලිය. ඔය ප්‍රශ්නේ තව කොටසක් තියෙනවා. පහනේ. 6 බලන්න අපෙන් අහනවා. මොකක්ද 6 අහන්නේ? 6 වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා. මේ ප්‍රමිතිරණු මූල තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වුම් කළ ජංගම වගකීම් හා ජංගම නොවන වගකීම්. මෙතෙන්දී ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් පෙන්වුම් කිරීම සඳහා අපිට සිද්ධ වෙනවා ඉස්සලා ගානේ කළා වගේ කල්බදු නැහිම ගිණුම මුලින්ම හදා ගන්න නේද? පෙරවල හැදමු කල්බදු නැහිම ගිණුමක්. කල්බදු නැහිමියෝ කල්බදු නැහිම ගිණුම මොකද මුලින්ම දාන්නේ? ආරම්භ කල්බදු වගකීම් නේ. ආරම්භ කල්බදු වගකීම් කීයද? 30,40,000යි නේ. 30,40,000ක් ගන්න වගකීම් මුලින්ම වත්කම් ගිණුම හර වෙලා මෙතන බැර වුණා 30,40,000. ඊළඟ මූලික ගෙවීම. මූලික ගෙවීම කීයක් තිබ්බද? මූලික ගෙවීම තිබ්බා
9,60,000. 9,60,000 මූලික ගෙවීම 9,60,000 කල්බදු නැහිමට හර වෙනවනේ 9,60,000 මුදල් කියලා. සමහරවිට ඒ මූලික ගෙවීම මුදල් ගෙවීම බැර කල්බදු වත්කම් කිරීම හර වෙනවා. වාර්ෂික ගෙවීමත් 9,60,000 නේ. මට ඒක තමයි පැටලුනේ දෙකම එක සමාන නිසා. මූලික ගෙවීම මුදල් ගෙවීම බැර වත්කම් කිරීම හර. වාර්ෂිකයේ මෙතන පළමු අවුරුදු අවසානයේ වාර්ෂික ගෙවන 9,60,000. වාර්ෂිකයේ මුදල් ගෙවීම බැර නැහිමියෝ කල්බදු නැහිමියෝ හර. ඊළඟට මේ දැන් බලන්න ඕනේ. දැන් මේ වසරක් ගත වුණාන් පස්සේනේ මේ පළවෙනි වසරේ පොලිය අපි හොයාගත්ත කීයද ආවේ 3,04,000. 9,60,000 ගෙවුවාම ඔගේ පළවෙනි වසරේ පොලිය කීයක් තිබුණා 3,04,000. නේ පොලිය කලබදු නැහිමි බැර වෙන්න ඕනේ 3,04,000 පොලිය කිරීම හර වෙනවානේ. මෙන්න මේ ඉලක්කම් තුන තමයි කලබදු නැහිමි කිරීමට හර බැර වෙලා තියෙන්නේ. කලබදු වගකීම ආරම්භයේ තිබුණු වගකීම වාර්ෂික ගෙවීම පොලිය. දැන් බලමු නේ අවුරුදු අවසාන ශේෂය කීයද කියලා. 0.0.4 33,44,000 કે 9,60,000 අඩු කරන්න. 4යි 10 10 13යි 23,84,000 නේද? පහළට ගෙන ශේෂය ඊළඟ ගෙන ශේෂය 23,84,000. මේ තමයි අවුරුදු අග ශේෂය නේද? 23,84,000ක් තියෙනවා. දැන් මේ තමයි කල්බදු නැහිමිය නේද? ඒක කල්බදු නැහිමි 23,84,000ක් ඉන්නවා. අපි දැන් මේක කඩන්න ඕනේ ජංගම සහ ජංගම නොවන නේද? ජංගම අනික ජංගම නොවන. අපි ඒක අහන්නේ. අපි උත්තර වශයෙන් අහන්නේ ජංගම වගකීම් වල පෙන්වුම් කරන ප්‍රමාණයයි ජංගම නොවන වගකීම් වල පෙන්වුම් කරන ප්‍රමාණයයි. ජංගම වගකීම් වල පෙන්වුම් කරන ප්‍රමාණය හොයාගන්නේ කොහමද? කල්බදු වාර්ෂිකයෙන් ඊළඟ අවුරුදු පොලිය අඩු කරන්න නේද? කල්බදු වාර්ෂිකයේ කීයද ආවේ? ගාන අපිට දුන්නානේ කල්බදු වාර්ෂිකයේ 9,60,000 නේ. 9,60,000යි. 9,60,000 කල්බදු වාර්ෂිකය වෙන ඊළඟ අවුරුදු පොලිය කීයද? පොලිය අනුපාතකයේ සම්පූර්ණ පොලිය අනුපාත 10%යි. ඊළඟ අවුරුදු පොලිය වෙන්නේ මේ කල්බදු නැහිමි කිරීමේ ශේෂයට 10%ක්. කල්බදු නැහිමි කිරීමේ මේ අවුරුදු අවසාන ශේෂය තියෙනවා 23,84,000. මේකට 10% කියන අග බිඳුව කැපුවාම 2,38,400යි. 2,38,400යි පොලිය. ඊළඟ අවුරුදු ගෙවන වාර්ෂිකයේ තුල පොලිය තියෙනවා 2,38,400ක්. ඒක අඩු කරන්න. 9,60,000න් 9,60,000න් ऋण 2,38,400. උත්තරේ 7,21,600යි. 7,21,600යි. හරිද? ඒ තමයි ජංග වගකීම් වල පෙළෙන කොටස. ජංගම නොවන වගකීම් වල යා යුතුයි 23,84,000න් අඩු වෙන්න ඕනි 7,21,600. උන ජංගම නොවන වගකීම් වල යන ප්‍රමාණය බලන්න කීයද කියලා? දෙලක්ෂ 23,84,000 ऋण 7,21,600. 7,21,600. උත්තරය 16,60,400. 16,60,400. 16,60,400. හරිනේ? මෙන්න දැන් උත්තර දෙක. ජංගම වගකීම් 7,21,600 ජංගම නොවන වගකීම් 16,60,400. බලන්න උත්තර තියෙනවද කියලා? ජංගම වගකීම් 7,21,600 දෙකක් තියෙනවා. එක දෙකක් තියෙනවා තුනක් තියෙනවා. නමුත් ජංගම නොවන වගකීම් හරි ගාන 16,60,400 ඒක තියෙන අංක දෙකේ. එහෙනම් හරි උත්තරේ තියෙන අංක දෙක නෙමෙයි මේ උත්තරේ හරි. දැන් තුන්වෙනි එකේ ජංගම වගකීම් හරි වුණාට ජංගම නොවන වගකීම් වැරදිනේ. එතන තියෙන මුළු වගකීම් තියෙන නේද? එහෙනම් හරි උත්තරේ වෙන්නේ 7,21,600 ජංගම වගකීම් 16,60,400 ජංගම නොවන වගකීම් හරි උත්තරේ අංක 2. පැහැදිලි නේද? දැන් අපි ඉගෙනගත්ත සිද්ධාන්තමය කරුණු අනුව උත්තරේ ගණනය කරලා ගන්න පුළුවන්.
අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට. වෙළඳ ව්‍යාපාරයක් විසින් කල්බදු පදනම මත ලබාගත් වත්කම් දෙකක් පිළිබඳ පාසඳාන් තොරතුරු අපිට දෙනවා. කල්බදු ක්‍රමයට ගත්ත වත්කම් දෙකක් අපිට දෙනවා. අයන්න ගොඩනැගිල්ල කල්බදු කාලයේ වසර 20යි. ගොඩනැගිල්ල ප්‍රයෝජනවත් ජීවිත කාලයේ වසර 45යි. ආයන්න මෝටර රථයේ කල්බදු කාලයේ වසරයි, එහි ජීව කාලයේ වසර 5යි. ඔබෙන් අහනවා මෙම කල්බදු ගොඩනැගිල්ල හා මෝටර රථයේ SLFR S 16ට අනුව ප්‍රමිතියට අදාළ වේද අදාළ නොවේද යන දක්වන්න. ගොඩනැගිල්ල මෝටර රථය. මොකද ඔබ කියන්නේ? SLFRS 16 අනුව ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත කියන්නේ මේ වාර්තා කරන ප්‍රමිත අංක 16ට අනුව කල්බදු ප්‍රමිතියේ නිර්දේශ අදාළ වෙන්නේ නම් අදාළ නොවන දෙක කල්බදු දෙකක් තිබෙනවා. මොකක්ද? එකක් වසරකට අඩු කාලයක් සඳහා. වසරකට වැඩි කාලයක් වෙන්නේ වසරක් හොයිට අඩු කාලයක් සඳහා කල්බදු වලට මේ ප්‍රමිතිය බලපාන්නේ නැහැ. දෙක කුඩා වටිනාකම් සහිත කල්බදු සඳහා බලපාන්නේත් නැහැ. ප්‍රමාණාත්මක නොවේ නම් බලපාන්නේත් නැහැ. මෙතන වසරකට වැඩි කාලයක් නෑනේ මෝටර රථේ වසරයි තියෙන්නේ. වසරකට වැඩි කාලයක් වෙන්න ඕනේ මේ ප්‍රමිතිය නිර්දේශ බලපාන්නේ. නම් මෝටර රථයට මේක අදාළ වෙන්නේ නැහැ. හැබැයි ගොඩනැගිල්ල අවුරුදු 20ක් අදාළ වෙනවා. උත්තරේ ගොඩනැගිල්ලට අදාළ වේ, මෝටර රථයට අදාළ නොවේ. ගොඩනැගිල්ල අදාළ වේ, මෝටර රථයට අදාළ නොවේ. අයන් පිළිතුරු අංක 1 හරි නේද? මේකින් ගොඩනැගිල්ලට අදාළ වේ, මෝටර රථයට අදාළ නොවේ. අනිත් තුනම වැරදිනේ නේද? පිළිතුරු අංක 1 නිවැරදි. මේ දෙකම කල්බදු වුණාට මෝටර රථය අරන් තියෙන වසර කාලයක් සඳහා පමණයි. ඒකට කල්බදු ප්‍රමිතිය නිර්දේශ බලපාන්නේ නැහැ. SLFRS බලපාන්නේ නැහැ. ප්‍රශ්න අංක 8 බලන්න. කල්බදු ගැනුම්කරු විසින් එක් වාර්තා කරන කාලච්ඡේදය සඳහා කල්බදු දාලව අනාවරණය කරනුයේ කල්බදු ගැනුම්කරු විසින් එක් වාර්තා කරන කාලච්ඡේදය සඳහා කල්බදු අදාළව අනාවරණය කරන කියන කල්බදු ගැනුම්කරුගේ පොත්වල මූල ප්‍රකාශන වල අනාවරණය කළ යුතු තොරතුරු වන්නේ එක් වර්ගයේ වත්කම්හි භාවිත හිමිකම් වෙනුවෙන් ඡය වියදම. අනාවරණය කරනවද? ඔව්. භාවිත කළ වත්කම් වල ඡය වියදම අනාවරණය කරනවා. B කල්බදු බැරකම් මත පොලි වියදම අනාවරණය කරනවද? ඔව් පොලි වියදම අනාවරණය කරනවා. B හරි. C වත්කම්හි භාවිත හිමිකමට එකතු කිරීම. භාවිත හිමිකම් වල වත්කම් වල එකතු කිරීමක් කරන වර්ෂ තුල අනාවරණය කරනවද? ඔව්. මේ තුනම හරි. අනාවරණය කිරීම තුනම හරි. ඉහත සඳහන් සියල්ලම අංක 5 පිළිතුරු නිවැරදි. මේ තොරතුරු සියල්ලම අනාවරණය කළ යුතු තොරතුරු. අංක 9 බලන්න. සීමා සහිත සාරභූමි සමාගම කල්බදු ක්‍රමයට යන්ත්‍රයක් ලබාගෙන තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු පහත දැක්වෙන බලන්න. ආරම්භක දිනය 2021. කල්බදු කාලයේ වසර 3යි ගැනුම්කරුට අයිති හිමි වේ. ඒ කියන්නේ මූලික කල්බද්දක්. මූලික මුදල 2,50,000 2021 දින ගෙවා ඇත. වාර්ෂික මුදල 2,50,000 බැගින් 2020-12 අවුරුදු අවසානයේ ඉඳන් ගෙවනවා. මූලික ඍජු පිරිවැය ලක්ෂය 2021 ගෙවා ඇත. පළදාය ජීවිත කාලයේ වසර 5යි කල්බදු ව්‍යංග පොලිය කියන්නේ කල්බදු පොලිය 10යි. 10ක වට්ටම් සාධකයක් ඔබට දෙනවා. වට්ටම් සාධකේ අනාගත රුපියල ගද වටිනාකම 2020-12-31ට වටිනාකම 0.99991යි 2021-12-31ට මේකත් බලන්න 2020-12-31ට වටිනාකම. ඒ කියන්නේ පළමු අවුරුදු අවසානයේ වාරිකය ගෙවන එදාට මුදලක වර්තමාන වටිනාකම 0.99991 කියලා කියනවා. 2021-12-31 0.826යි 2022-12-31 0.751 හරි නේද? හොඳයි. එතකොට බලන්න වෙන අහනවා 2021 දිනට කල්බදු නැහිමි බැරකම් ගිණීමේ ශේෂය කීයද? දෙක ජංගම නොවන වගකීම කීයද? 2021 දිනට මුලින්ම දැන් අභ්‍යාසයේ දී තිබුණු තොරතුරු මතකයි නේද? කල්බද්ද 2020 ජනවාරි 1 වෙනිදා පටන් ගන්න කල්බදු කාලයේ වසර 3යි අවුරුදු 3 අවසානයේ ගැනුම්කරුට දෙපළේ අයිතිය ලැබෙනවා. මූලික මුදල වාර්ෂික මුදල අවුරුදු අවසානයේ ඉඳන් ගෙවන්නේ මූලික ඍජු පිරිවැය පළදා ජීව කාලයේ බදු පොලි අනුපාතයේ වට්ටම් සාධකේ නේද? ප්‍රශ්නාංක 1 අපෙන් අහන්නේ 2021 දිනට කල්බදු නැහිමි බැරකම් ශේෂය. කියන්නේ අවුරුද්ද මුල කල්බදු වගකීම අහන්නේ වසර මුල කල්බදු වගකීම. සම උත්තරේ මෙහෙම ලියමු. පාලින් ගණනය කළාම ගමු.
පෙර වැඩ 1 2020 1 දිනට කල්බදු වගකීම. කල්බදු වගකීම ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි දැන් අපිට සාධාරණ දාගේ දීලා තිබ්බනම් එකෙන් මූලික ගෙවීම අඩු කළාම කල්බදු වගකීම එනවා. එහෙම නැත්නම් දැන් මෙතන වාරික දීලා තියෙනවා. වට්ටම් සාධක දීලා තියෙනවා. උතර වාරිකවල වර්තමානාගයේ කල්බදු වට්ටම් වගකීම කියලා නේද? මේ සමාගම මේ වාරික ගෙවන්න ඕනේ වාරික 3ක්. එක වාරිකයක් රුපියල් 2,50,000යි. දැන් මේ එක් වාරිකේ වට්ටම් සාධක දෙනවනේ. වට්ටම් සාධකයෙන් ගුණ කළාම එක් වසරේ අනාගත රුපියලක වර්තමානාගය එනවා නේද? එහෙනම් අපි බලමු කල්බදු වගකීම මෙහෙමයි ගන්නේ. 2020 12.31ක වාරිකය 2,50,000ක් තියෙනවනේ. 2,50,000යි මේක වැඩි කරන්න පළවෙනි වට්ටම් සාධකයෙන් 0.991 වැඩි කරන්න ඕනේ. ඊළඟට 2020 12.31 වාරිකය 2,50,000යි ඒකේ වට්ටම් සාධකයෙන් ගුණ කරන්න 0.2 ඊළඟට 2022 12.31 වාරිකය 2,50,000යි ඒකේ වට්ටම් සාධකයෙන් ගුණ කළාම උත්තරය කීයද බලන්න 0.75113යි. අද වැඩි කරලා බලන්න. එතකොට 2,50,000 වැඩි කිරීම 0.991 2,27,275යි. ඊළඟ එක බලන්න ඊළඟ අවුරුද්දේ 2,50,000 වැඩි කිරීම 0.8264 නේ 2,06,600යි. ඊළඟට බලන්න 2,50,000 වැඩි කිරීම 0.75113 1,87,825යි. මේ තුනේ එකතුව ගන්න මේ තමයි කල්බදු වගකීමේ වටිනාකම. බලමු අපි එකත් කියලා එකතු කරලා හරියටම 2,27,275 2,27,275 ධන 2,06,600 ධන 1,87,825 සමානයි 6,21,700. මේක තමයි 2021 දිනට කල්බදු නැහිම කිරීමේ පරිශේෂයේ උත්තරේ රුපියල් 6,21,700. ඊට පස්සේ අපෙන් අහනවා ජංගම නොවන වගකීම. දැන් මේ ගණනේ කියන විදියට දැන් වසරෙන් පස්සේ ගෙවනවනේ දැන් ඉස්සලා වගේ කල්බදු නැහිම කිරීමේ ශේෂය අරගෙන බලන්න ඕනේ ජංගම සහ ජංගම නොවන ප්‍රමාණය නේද අවුරුදු අවසානයේ. ඒත් අපි කල්බදු නැහිම කිරීම හදන්න ඕනේ මුලින්ම එමනම් කල්බදු නැහිමියෝ මුලින්ම කල්බදු වගකීම වාර්තා කරන්න එපා. කල්බදු වගකීම වත්කම් කිරීම හරවත්
කල්බදු 9 බැලනේ කී කල්බදු වගකීම ආවේ අපි දැන් හොයාගත්තනේ කීයද 6,21,700යි 6,21,700යි මොන කල්බදු වගකීම අවුරුදු මුල වගකීමනේ ඊට පස්සේ අවුරුදු අවසානයේ වාරිකයක් ගෙවනවා මුදල් අපි ගෙවනවා පළවෙනි වාරිකයේ 2,50,000 ඊට පස්සේ අපි ওই තුනලඟ පොලිය අයින් කරන්න පොලිය එතන බැලකලා පොලිය කියලා භාර කරනවා පොලිය කීයද වෙන්න ඕනේ 6,21,700ට 10ක් පොලිය අනුපාතය 10%නේ ඒක කල්බදු පොලිය වෙන්නේ 6,21,700 10ක් නේ පළවෙනි අවුරුද්දේ නම් 60,170යි එතන බැර පොලිය කියලා භාර නේද දැන් එන ඔච්චරයි මේ අවුරුද්දේ කල්බදු 9ට මේක ආරම්භක කල්බදු වගකීම වත්කම කියලා භාර කල්බදු 9 බැර පළවෙනි වාරිකයේ ගෙවුව අවුරුදු අවසානයේ මුදල් කිරීම බැර කල්බදු 9 ආර ඒක තුල පොලිය මේ අවුරුදු මුල ශේෂයේ 10ක් කල්බදු 9 බැර පොලිය කිරීම හර දැන් මේ කිරීම තුලනය කරලා ගන්න අවසාන ශේෂය තමයි සම්පූර්ණ 9 ශේෂය නේද කල්බදු 9 බිඳුවයි 7යි 8යි 2 3යි 6 8යි 6,83,870යි 6,83,870යි වෙනස යන බලන බිඳුවයි 7යි 8යි 3යි 4යි නේද පාඩක ගණන් ශේෂය ඉලක්ක ගණන් ශේෂය එනවා 4,33,870ක් 4,33,870ක් නේද මේ සම්පූර්ණ වගකීම මේක ජංග වගකීම අපි ගමු කල්බදු 9 4,33,870යි ජංගම නෝන අපි අහලා නැහැ ඇත්තටම නේ අපි ජංගම කාලේ ත්‍රක දුවම ඇති ජංගම කාලේ ගන්න කොහොමද අපි ඊළඟ අවුරුදු වාරිකයෙන් අඩු කරනවා ඊළඟ අවුරුදු පොලිය නේද එතකොට ඊළඟ අවුරුදු වාරිකයේ තියෙනවා 2,50,000 ඊළඟ අවුරුදු පොලිය කීයද මෙතන ඊළඟ අවුරුදු ආරම්භයේ 9 විශේෂය කීයද 4,33,870 මේකට 10ක් ඒ කියන්නේ 43,387යි 43,387ක් අඩු කරන්න ඒක බලමු 2,50,000යි වාරිකය 2,50,000 ඍණ 43,387යි 43,387 2,06,613 206,613 අපේ අහන්නේ අපේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද ජංගම වගකීම සමාන ජංගම නොවන වගකීම අහන්නේ ජංගම වගකීම ජංගම නොවන වගකීම හොයන්නම් මුළු වගකීම වලින් මේ ජංගම වගකීම කොට සයින් කරන්න. ඒතර මුළු වගකීම කීයද 4,33,870යි. මේකේ අඩු වෙන ජංගම වගකීම කොටස කීයද 2,06,613යි. මේක අඩු කරන්න. ඒතර එනවා ජංගම නොවන වගකීම. උත්තරේ බලන්න කීයද කියලා එනවා 4,33,870 ඍණ 2,06,613 206යි 613 2,27,257යි 227,257යි ඔන්න ජංගම නොවන වගකීම් වල වටිනාකම අපේ ප්‍රශ්නේ අහන්නේ ජංගම නොවන වගකීම් 2,27,257යි 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 හරි නේද 2,27,257යි ඔය තමයි ඔය ප්‍රශ්නේ සඳහා පිළිතුර බලන්න ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්න අංක 10 යන්ත්‍රයක භාවිත අයිතිය වසර 4කට ලබා ගැනීම සඳහා
සචින් සමාගම පුත් සමාගම 2019 4 දින කල්බදු ගිවිසුම වල එළඹුණා. මෙදිනට කල්බදු වගකීමේ ආරම්භක විනුම් කරන වටිනාකම කල්බදු වගකීම 1713 දහස් වලින්. කල්බදු ගිවිසුම අනුව වාර්ෂික කල්බදු වාරිකය ලක්ෂ 6යි 600 දහස් වලින්. පළවෙනි වාරිකය 2020 මාර්තු 31 දින ගෙවලා තිබෙනවා. 2020 මාර්තු 31 දින හා 2020 මාර්තු 31 දින අවසාන වසර සඳහා කල්බදු පොලී පිළිවෙලින් 2,57,000ක් සහ 2,50,000 මෙතන 2021 වෙන්න ඕනි. 2020 මාර්තු 31 දින හා 2021 මාර්තු 31 දින අවසාන වසර සඳහා කල්බදු පොලී පිළිවෙලින් 2,57,000ක් හා 2,05,500ක් වේ. හරි නේද? හොඳයි. ඔබෙන් අහනවා ප්‍රශ්නේ SLFRS 16 ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 16 කල්බදු ප්‍රමිතිය අනුව 2023 දිනට මූල තත්ත්ව ප්‍රකාශනයේ ඉදිරිපත් කර ලබන කල්බදු වගකීම් කීයද? ජංගම සහ ජංගම නොවන. මේක තමයි අපෙන් අහන්නේ නේද? හොඳයි. දැන් මේකට උත්තර දීම සඳහා අපි හැම වෙලාවෙම කරන ආකාරයට කල්බදු නැහිම කිරීමක් හදලා ඉමු. ඒතකොට උත්තරේ ගන්න පුළුවන් ලේසියෙන්ම නේද? කල්බදු නැහිමියෝ දැන් බලන්න පටන් ගන්න 2019 4 1 එදාට කල්බදු ගිවිසුම ලැබුණා. මෙතන කල්බදු වගකීම ආරම්භක ශේෂය 17,13,000 නේද? අපිට මේක දහස් වලින් හදන් ගිහිල්ලා දහස් වලින් සාමාන්‍ය වටනකම යන්. ඒතර වත්කම් කිරීම හරලා මෙතන බැරෙනවා 17,13,000. මේ කල්බදු වගකීම. පළවෙනි වර්ධ වාරිකයේ ගෙවන ලක්ෂ 6ක්. අවුරුදු අවසානයේ මුදල් ගිණුම බැරෙන හැමෙන් හර ලක්ෂ 6ක්. පළවෙනි වාරිකයේ පොලිය කීයද? මෙතන 2023 හා 2021 මම හැදුවා. වසර දෙකේ පොලිය. මුල් අවුරුද්දේ පොලිය 2,57,000 නේ. පොලිය 2,57,000යි පොලිය ගිණුම හර මෙතන බැරනේ කල්බදු පොලිය ගිණුම හර මෙතන බැර 2,57,000. එනා බලමු අවුරුදු අවසානයේ කල්බදු නැහිම කිරීමේ ශේෂය කීයද කියලා. 0.0.0.73 එකක් ඉතුරු වෙයි. 6යි 7යි 7 2 9 1යි. 19,70,000 නේද? 19,70,000යි. දැන් බලන්න වෙනස 13,70,000යි පහළට ගෙන ශේෂ්ඨය ඉදිරියට ගෙන ශේෂ්ඨය කියන්නේ 13,70,000යි වසර අවසාන කල්බදු නැහිමියෝ නේද? ඒතර කල්බදු නැහිමියෝ 13,70,000යි මේක ජංගම සහ ජංගම නොවන නේද? මේ දෙකම අපිට ඕන කරනවනේ. මේක ජංගම වගකීම කොහොමද අපි හොයාගන්නේ? ඉදිරි වසරේ වාරිකයෙන් අඩු කරන්න ඉදිරි වසරේ පොලිය. ඉදිරි වසරේ වාරිකය කීයද? ලක්ෂ 6යිනේ. ලක්ෂ 6යි ඉදිරි වසරේ පොලිය මේ වාරිකය අඩු කරන ඉදිරි වසරේ පොලිය ගන්න දුන්නානේ මේ තියෙන්නේ 2,05,500යි. තුන 6 ලක්ෂෙන් 2,05,500 අඩු කරා. අපි විද්‍යාර්ථි ගණන් කිහිපයක්ම කළා නේද? දන්නවනේ හොඳට නේද? 6 ලක්ෂය ඍණ 205,500 2,05,500 3,94,500යි. මේ තමයි ඉදිරි වසරේ ජංගම වගකීම් වල පෙන්눔 කළ යුතු කල්බදු නැහිම ශේෂය. ජංගම නොවන වගකීම් වල 13,70,000 ඍණ ජංගම වගකීම් කීයද? 3,94,500. බලන්න උත්තර කීයද කියලා නේද? 13,70,000 ඍණ 3,94,500. 9,75,500. 9,75,500. 9,75,500. දැන් අපි උත්තර දෙමු.
අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ ජංගම වගකීම් ප්‍රමාණය. උත්තරේ 3,94,500යි නේ. 3,94,500යි. රුපියල් නේද? ජංගම නොවන වගකීම් ප්‍රමාණය උත්තරේ 9,75,500යි. පැහැදිලි නේද? හොඳයි. ඔය ආකාරයට තමයි ඔය ප්‍රශ්නේ සඳහා පිළිතුර එන්නට ඕනේ. පැහැදිලි තමයි? හොඳයි. අපි දැන් මේ වන විට මෙම පාඩම් ඒකකයට අදාළව කල්බදු ගිණුම් කරන ප්‍රමිතියට අදාළව මූලික කරුණු සහ අපි අභ්‍යාස ගණනාවක් කතා කිරීම කළා. අපි ඉදිරි ඒකකයේ තුලිනුත් තවදුරටත් අභ්‍යාස කිහිපයක් සාකච්ඡා කරමු ඊළඟ ඒකකයේ තුලින්.